ස්වර්ගයේ ප්‍රාර්ථනා කරන ලෝභ රහිත ශිරු සිද්ධවන්තෙනි ඔබ සියලු දෙනා හමු වූ සතුටක් මම හියොන් ජින් ඛාන් අද දවසේ දේශකයෙක් විදිහට ශින්චොන්ජි සභාවේ වැඩ කරමි. මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ වචනය සඳහා ආශා කරන බොහෝ එඩේරුන් එමෙන්ම ශිෂ්‍යයන් සහ ඇදහිලිවන්තයන් ලෝක පුරාම පැමිණ සිටිනවා. අපි සියලු දෙනාට අපිට සියල්ල ලබා දුන් දෙවියන් වහන්සේට අපි ස්තුතිය හා මහිමය ප්‍රාර්ථනා කරමු. මේ ලෝකෙම කොරෝනා සමග පොරපදද්දී සත්‍ය සෙවීමට වටිනා හදවතින් කාලය ගත කළ සැමට බොහොම ස්තුතියි. ශින්චොන්ජි අලුත් ගිවිසුම එළිදරව් අනාගත වාක්ෂා ඉෂ්ටිමි සාක්ෂිය ශින්චොන්ජි මාර්ග සම්මන්ත්‍රණ සහභාගී වූ සැමට සත්‍ය දෙවියන් වහන්සේ හමු වීමට වටිනා තෑග්ගක් වුණ ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඉතින් අපි මුලින්ම එකම සිතකින් දෙවියන් වහන්සේට යාඥා කරමු. පසු අපි සම්මන්ත්‍රණය ආරම්භ කරමු. අපි ගොඩක් ස්තුතිවන්ත නා පියාණනි අද මැව් සියලු මනුෂ්‍ය වර්ගයට ජීවනය සහ හුස්ම දීමෙන් දෙවියන් වහන්සේගේ ඊශ්වංශගේ පොරොන්දු වචන වෙන අලුත් කිවිසුම එළිදරව් වචනේ සාක්ෂියෙන් බලා සිටින සියලු ඇදහිවන්තේ පවුල් සඳහා දෙවියන් වහන්සේගේ අලුත් කිවිසුම එළිදරව් අනාගත වාක්‍ය සහ ඉෂ්ටමි සාක්ෂිය ශින්චොන්ජි මාර්ග සම්මන්ත්‍රණය ඉදදීමේ කරුණාවටම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි. මෙම අවස්ථාවේදී දී වචන සාක්ෂි දරන්නට පැමිණ සිටින සියලුම ආත්මවලට දැකීමට ඇසීමට කන් සහ තේරුම් ගැනීමට හදවතක් ලබා දී ස්වර්ගයේ රහස් ගැලවීම අඩංගු එළිදරව් වචන සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට ඔවුන්ට ඉඩ ලබා දෙන වෙනව. මෙම කාලයේදී එළිදරව් අටේ වචනේ සාක්ෂි දරන කාලයයි. කරුණාකර වචනේ සාක්ෂි දරන ගෝතනාගතුමාගේ සිට පොරොන්දු එඬේරා තුලින් දුටු එළිදරව් වචනේ සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීමට මඟ පෙන්වන්න. මෙම ආරම්භ කිරීමට කාලයයි. පියන් වහන්සේ මෙම ආරම්භයේ සිටම අවසානයේ දක්වා සියලු පියවරෙන් පියවර අප මෙහෙවන ඇතැයි විශ්වාස කරමි. මේ සියලුම දේ ජීවන වෙන ඊශ්වංශගේ නාමයෙන් යාඥා කරමි. ආමෙන්. සියලු දෙනා මේ සම්මන්ත්‍රණය ආරම්භ කිරීම පෙර අපි නිරෝධායන නීති සහ සමාජ දුරස්ථභාවයේ දැඩිව පිළිපදින බව ඔබට දැනුම් දීමට කැමැත්තෙමු. අද දවසේ ප්‍රධාන මාතෘකාව බවට පත් වුණේ අන්තිම මුද්‍රා සහ එළිදරව්වේ හොරණ 7 යන තේමාවයි. එළිදරව් 8 තිබෙන්නා වූ මේ ලේ මිශ්‍රිත ගල් වර්ෂාව මේක ලෝක අවසානයේ බව ගොඩක් අය හිතනවා. නමුත් අද දවසේ දේශනය තුලින් සැබවින්ම එසේදයි පරීක්ෂා කරගන්න පුළුවන් වෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් අපි අද දවසේ සාක්ෂණ ඇන්ඩ්‍රු ගෝත්‍රයේ නායකතුමා කිං මිල් ගොන්ව ගෙන්නමු. ලොකු අත්පොළ සන්නාදගේ එතුමා පිළිගනු. ඔබ හමුවීම සතුටක්. අයබුවන්. මම ඊශ්වංශගේ ශ්‍රාවකව ඇන්ඩ්‍රුගේ නාමයෙන් පිහිටවන ලද ගෝත්‍රයේ ප්‍රධානියා වන කිම් මිල් ගොන් වෙමි. පසුගිය වතාව සිට අපි අද එළිදරව් 8 ගැන දේශනය පවත්වමු. 8 වන පරිච්ඡේදයේ නම් කරනු ලබන්නේ අවසාන මුද්‍රාව සහ හොරණ 7 ලෙසිනි. අවසාන මුද්‍රාව සහ හොරණ 7යි. මේ අවසානයේ දක්වා හොඳින් මතක තබා ගන්න. එළිදරව් 8 වන පරිච්ඡේදයේ කේන්ද්‍රගත වන්නේ එළිදරව් 2 සහ 3 පරිච්ඡේදවල අපි ඉගෙනගත් පරිදි එම රන් පහන් රුක් සතේ සහ ඇදහිලිවන්තයන් ඇදහිල්ලෙන් වැටුණු තෝරාගත් මණ්ඩපයේ සිටින ජනතාව හරහා ඒ දුටු තැනැත්තා වන යොහන්ගේ ලිපිය තුලින් ඔවුන්ට පසුතැවිලි ලිපු දුන්නා වූ කට්ටිය බව තමයි මෙතනින් කතා කරන්නේ. මේ විජාතික දෙවිවරුන් සහ විජාතික ධර්මයන් සහ පිළිමවල වන්දනමාන කිරීමේ ප්‍රතිඵලයේ වශයෙන් එළිදරව් 6 පරිච්ඡේදයේ ඔවුන් මණ්ඩප දේවමාලිකා නිර්පාහරුණ අතර අන්‍ය ජාතීන්ට ඔවුන් ආවත්තු අතර ඔවුන්ට මහත් වූ විපත්ති වලට සහ ගොදුරු වලට පීඩාවලට ගොදුරු වූහ. එළිදරව් 8 වන පරිච්ඡේදයේ බොහෝ වචන දෙනෙක් වචනානුසාරයෙන් සහ ඒ වචනේ තිබෙන විදිහටම අවබෝධ කරගන්නවා. එමෙන්ම ලේන් මිශ්‍ර ගල් වර්ෂා පොළොවට වැටලා පොළොවෙන් තුනෙන් එක වගේ පන්දම් වෙන මහා තාරකා වැටෙනවා කියලා තියෙනවා. එතකොට මේ පින්තූරේ පෙන්නනවා වගේ ඇත්තටම වැරදියට තේරුම් ගත්ත අය ගොඩක් ඉන්නවා. ඒ සමහරු කියනවා ඒ නාස්ටික බෝම්බයක් බවත් සවස් ග්‍රාහකයක් පොළොව මතට වැටිලා පොළොව විනාශ වෙනවා තේරුම් ගත්ත අය ඉන්නවා. එතකොට අපි මේක මේ අවස්ථාවේදී පළවෙනි පදයේ එකින් එක කියවලා හරියට තේරුම් ගනිමු. එතකොට දැන් අපි පළවෙනි පදය කියවමු. උන්වහන්සේ 7 වෙනි මුද්‍රාව කැඩුව කල පැය භාගයක් පමණ ස්වර්ගයේ නිශ්ශබ්දයක් විය.
ඔව් හත්වෙනි මුද්‍රාව ඇරිහම කෙනා මේ ස්වර්ගයේ පෑභාගයේ වෙන නිශ්ශබ්දයක් තියෙන කෙනා. එතකොට හත්වෙනි මුද්‍රාවේ වෙලාවේදී මේ එකට ඇරෙනවා කියලා කෙනා. එතකොට මේක තේරුම් ගැනීම සඳහා අපි එළිදරව පස්සන පරිච්ඡේදයේ කියුවා දෙවියන් වහන්සේ අතේ මුද්‍රා හතකින් මුද්‍රා කරන පොතක් දටුවා. යේසුස් වහන්සේ ඒ ගත්ත අතර 6 වෙනි පරිච්ඡේදයේදී යේසුස් වහන්සේ 1 සිට 6 වෙනි මුද්‍රාව විවෘත කළ අතර ඉතිරි වන 7 වෙනි මුද්‍රාව විවෘත කරන මෙතන මේ 7 වෙනි මුද්‍රාව බාටපත් වෙනවා. වෙන වචන වලින් කිව්වොත් ඒක අවසාන මුද්‍රාව කැඩීම ලෙස තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම යේසුස් වහන්සේ එළිදරව්වේදී මේ ඒක විවෘත කරන එක නිසා යේසුස් වහන්සේගේ එළිදරව් කියනවා ඒ යෝහන් ලබාගෙන ලියා ඇත බැවින් ඒක මේ එළිදරව් පොත බාටපත් වෙන බව තේරුම් ගන්න පුළුවන්. මේ දේවල් අත්‍යවශ්‍යම සිදු වූ විට එක සාක්ෂිකරුවෙක් සිටින බව තේරුම් ගන්න ඕනේ. ඒ නම් පොරොන්දු ඉඬේරා සියලු කාරණා දැක සහ අසහායිත නැත්ත අතර ඔව් අරා සියලු අනාගත වාක්කවල සැබෑව තේරුම් ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතුමා සාක්ෂි දරනවා කියලා තේරුම් ගන්න ඕනේ. දෙවනුව ඔහු පැවසුවේ අහසේ පැය භාගයක් ස්වර්ගයේ පැය භාගයක නිශ්ශබ්දයක් තියෙනවා කියලා. එතකොට පැය භාගයක් වෙනෝ මෙතන විනාඩි 30ක් වෙන කෙටි කාලයක් වෙනවා. එතකොට මෙතන කලින් වතාවේදී මේ තෝමස් ගෝත්‍රයේ ප්‍රධානතුමා හරහා දෙවියන් වහන්සේ තෝරාගත් සෙනගලස පෙනී සිටින ඔවුන් කොහොමද මේ ඉරහඳ තරු කියලා ඔවුන්ව පෙන්눔 කරා. එතකොට ඔවුන් කොතන හිටියේ කොහොමද? ඔවුන් ස්වර්ගයේ හිටියේ කියලා තමයි කියන්නේ. එතකොට මේ ස්වර්ගයේ තිබෙනා වූ නිශ්ශබ්දකම කියන්නේ එළිදරව් 6 වෙනි පරිච්ඡේදයේ ඇදහිල්ලෙන් ඇත්තහිරිවෙන් ප්‍රතිඵලය සහ එමෙන්න ස්වර්ගයේ ජීවන සත්‍යයන් සතර දෙනා ඔවුන් හරහා මෙතන විනිශ්චය උන්ට ලැබෙනවා කියලා කියනවා. එතකොට ඔවුන් ඒ මාර්ගයේ විනිශ්චය අවසන් වෙනවා. එතනින් තමයි මෙතන නිශ්ශබ්දේ පටන් ගන්නෙ. එතකොට මේ සෙකරියා 6 සුළඟ ලෙස හැඳින්වෙනවා. ඒ සුළඟේ විනිශ්චය අවසන් වූ විට සුළඟ සංසුන් වූ බව කියනවා. එතකොට මේ 8 වෙනි පරිච්ඡේදයේ තේරුම් ගන්න පුළුවන් හොරණ පිබින්න ඇදහිල්ලෙන් වැටුණු මණ්ඩපේ විනිශ්චය කිරීම සඳහා බවත් ඒට සූදානම් වීමක් පැය භාගයක් පමණ කාලයක් තියෙනවා කියලා කියනවා. එතකොට දෙවෙනි පදයේ කියනවා කොහොමද? තව දෙවියන් වහන්සේ ඉදිරියේ දේවදූතයන් සද්දන අදුටුමි ඔවුන් සොරණ සතක් දෙන ලද්දේ කියලා කියනවා. එතකොට විශේෂයෙන්ම ඔබ මතක තබා ගන්න ඕනේ සෑම එළිදරව්වේ පොතකම මම කියලා කෙනෙක් ඉන්නවා. ඔහු තමයි අහපු සහ දැකපු තැනැත්තා. 1 සිට මේ 20 එළිදරව් 22 8 කියන්නේ කොහොමද? මම යෝහන් තමයි මේ දේවල් දැකපු තැනැත්තා කියලා කියන්නේ. එතකොට මේ මීට අවසර 2000කට පෙර සියල්ල ඇසූ දුටු මේ යෝහන් අපොස්තලතුමා වගේ දර්ශනේ මේ වේල අවස්ථාවේදී සැබෑව ඉෂ්ට වෙන විට දකින්න තැනැත්තෙක් ඉන්න. ඔහු තමයි අහලත් සැකලා සාක්ෂි දෙන එක පුද්ගලයා බවට පත් වෙන්නේ. මේ හොඳින් අපි මතක තබා ගන්න ඕනේ. ඔහු තමයි එකම සාක්ෂිකරු බවට. එතකොට මොනවද මේ දේවදූතයන් 7 දෙනාට ලැබුණු හොරණ 7 කියන්නේ මොනවද කියන එක අපි ගිහිල්ලා බලමු. අපි යෙසායා 58 එකට ගිහිල්ලා බැලුවට දෙවියන් වහන්සේ පැවසුවේ නොනැවති හයියෙන් මොරගසා හොරණාවක් මෙන් නුඹේ හඬ නගා මාගේ සෙනඟට ඔවුන්ගේ වර්ධවල් යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පවුල දන්වන්න කියලා වචනයක් තියෙනවා. එසේනම් බයිබලයේ මිනිස්යන්ගේ කටහඬ හැදෙන්නේ කාටද? දැන් මොකද්ද මේක පෙන්눔 කරන්නේ? මේක මේ මිනිසෙක් කටහඬ හොරණාවක හඬට පෙන්눔 කරනවා. එතකොට මේ හොරණාව කතා කරන තැනත්තා හොරණාව බවට පත් වෙනවා. එමෙන්ම මේ මාංශමය හොරණාවට තනියම හඬක් නගන්න බෑ. ඒකට අනිවාර්යයෙන්ම පිඹින පුද්ගලයෙක් ඉන්න ඕනේ. එතකොට මේ විදිහටම අපිට දකින්න පුළුවන් මතයු 10:20 කියන්නේ කොහොමද? ඔබ අත්අඩංගුවට පත් වෙලා ඉන්න විට ඔබ කියන දේ ගැන මේ වද වෙන්න එපා කියලා කියනවා. මක් නිසාද කතා කරන්නේ නුඹලා නුඹලා තුල කතා කරන නුඹලාගේ දෙවියන් වහන්සේගේ ආත්මානය කියනවා. මේකේ තේරුම මොකද? දෙවියන් වහන්සේගේ ආත්මේ මිනිස්යන්ව තෝරා ගන්න සාක්ෂි දීම සඳහා. එතකොට මෙතන මේ හොරණෑ පිඹින තැනත්තා තමයි ආත්මේ බාටපත් වෙන්නේ. එතකොට හොරණෑ මාංශේ බාටපත් වෙනවා. එතකොට භාවිතා කරන පුද්ගලයා හොරණෑ බාටපත් වෙන අතර ඔවුන්ගේ මුඛයෙන් සාක්ෂණ දේව වචනේ පණිවිඩකරුවන්ගේ හොරණෑවට ඔවුන්ගේ ශක්තියට බව තේරුම් ගන්න ඕනේ. නැවත වතාවක් දේවදූතයන් 7 දෙනාට හොරණෑ 7ක් මේ ආත්මික හොරණෑ 7ක් මිස මානසික හොරණෑ 7ක් හම්බුන්නේ නැහැ. දෙවියන් වහන්සේ කැමැත්ත සාක්ෂි දීමුණ තෝරාගත් තැනැත්තාව හොරණෑවකට සමාන කරනු ලබනවා. ඔහුගේ මුඛයෙන් පිටවන ශබ්දය හොරණෑවේ ශබ්දයේ ලෙස උපමාව කරලා තියෙනවා කියලා මතක තබා ගත යුතුයි. එසේනම් අපි ගිහිල්ලා බලමු එළිදරව් 8 9 තියෙන හොරණෑ මොන වගේද ගිහිල්ලා බලමු. එතකොට මුලින්ම හොරණෑව කොහොමද කිව්වොත් ඒක මේ මුද්‍රා 6 වෙනි පරිච්ඡේදයේ මුද්‍රා වුණාට පසුව තමයි මේ එළිදරව් 8 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි මුද්‍රාව කරාට පස්සේ තමයි මේ හොරණෑ ලැබෙන්නේ. ඊට පසුව මේ 6 වෙනි මුද්‍රාව පසුව තමයි 7 වෙනි මුද්‍රා කඩන්නේ. එතකොට එහිදී සිදුවීම් වලින් පසුව එළිදරව් 6 සිද්ධ වෙනා සිදුවීම් වලින් පසුව තමයි හොරණෑවේ හඬ පිඹින්න පටන් ගන්නවා කියන එක තියෙන්නේ. එතකොට මේ 6 වෙනි පරිච්ඡේදයේ හරය වෙන්නේ දෙහිල්ල අත්තල මණ්ඩප දේවමාලිගා විදේශික සභාවට හම්බ වෙලා වුන් මේ
ඔවුන් මේ විජාතින් නැත නිර්භාරිය කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ අවස්ථාවේදී භවතා කරන හොරණාවේ දෙවියන් වහන්සේගේ වචනේ සාක්ෂිය දරන. එබැවින් දෙවියන් වහන්සේ සුසුය හඳුනාගෙන තිබෙනා වූ තැනත්තා හරහා තමයි සාක්ෂි දරන ලබන්නේ. එතරම් 3:4 කියනවා කොහොමද? මෙතන යේසුස් වහන්සේත් එක්ක සුදු වැඳගත්ත කට්ටියක් ඉන්නවා කියලා. එතරම් 6:6 කියනවා කොහොමද? මේ යවනලියයි දානලියයි යවනලි 3ක් ඉතක් ඉතුරු වෙලා ඉන්නවා කියන. ඒ කියන්නේ මොකක්ද? මෙතන ඒගොල්ලන් මේ පෞසා වැරදි ඒගොල්ලන්ට පාපෝච්චාරණය කිරීමට මිනිස්සු කට්ටියක් තෝරගන්නවා. ඒ කියන්නේ මොකද්ද? පව් වලින් කිලිටි වෙච්ච නැති කට්ටියව තෝරාගෙන ඒගොල්ලෝ තමයි හොරණාවේ බවට පත් වෙලා තියෙන්නේ. ඇදහිල්ල අත්තල තෝරාගත්ත අන්න ජාතීන් බවට පත් වුණාට ඔවුන්ගෙන් තුනෙන් එක මැරයක් දමන බවත් ඒක අහලසා දක්කලා දුටන කට්ටිය තමයි මේ සාක්ෂිය දෙන්නේ මේගොල්ලෝ මේ විදිහට මැරෙනවා කියන එක. ඔබට මේක තේරුම් ගන්න පුළුවන් අපේ ප්‍රධාන පාඩේ 3 සහ 3 සිට 5 දක්වා කියෙමිදී. තවත් දේවදූතයෙක් රන්දු භාජනයක් රැගෙන ඇවිත් පූජාසනයේ ඉදිරිපිට සිටියේය. සිංහාසනයේ ඉදිරියේ තිබුණු රන් පූජාසනයේ පිට සියලු සුද්ධවන්තයන්ගේ යාඥා සමග ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය උට දෙන ලද්දේය. සුගන්ධ ද්‍රව්‍ය දුම සුද්ධවන්තයන්ගේ යාඥා සමග දේවදූතයාගේ අතින් දෙවියන් වහන්සේගේ ඉදිරියට නැග්ගේ. දේවදූතයාද දුම් භාජනය රැගෙන පූජාසනයේ ගින්නෙන් එක පුරා පොළොවට හෙළුවේ. එවිට ගර්ජනා ශබ්දද පොළොවද විදුලියද පොළොව කම්පාද විය. එතකොට 3 සිට 5 දක්වා රත්තරන් රන් මේ සුවඳ දුම් භාජනයක් තියෙන සුවඳ ද්‍රව්‍ය තියෙන ගින්දේ තියෙන. එතකොට රන් දුමේ භාජනය තේරුම් ගැනීමකට ක්‍රියා 9:15 දී යේසුස් වහන්සේ අපොස්තුල් පාවුරුතුමාට තමා තෝරාගත් භාජන බව පැවසු අතර රෝම 9:21 ඉඳන් 24 කියන්නේ ඔහු කියනවා අපි මැටිලින් සාධනද භාජන බව කියනවා. ඔබ එම නිසා බයිබලයේ පවත්වන ආත්මික භාජනය anu මේ දෙවියන් වහන්සේගේ වචනේ අඩංගු කරන්න පුළුවන් මේ මිනිස්යාගේ හදවත බව තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන් මෙලිතර වටවන පරිච්ඡේදයේදී රන් දුම් භාජනය කියන කොහොමද මේ මිනිස්යෙකුගේ හදවත එන නොවෙනස් වන්නා වූ සත්‍ය වචනේ තිබෙන තැනත්තා කියලා කියනවා. එතකොට මේ එලිතරව් එකේදී කියන කොහොමද මේ එක පුද්ගලයෙක්ව අලුත් යොහන් විදියට මේ රන් දුම් භාජනයට පත් කරනවා. එසේම මෙම දේවදූතයාට මේ සුවඳුම් ලබා දෙන්නා දෙවියන් වහන්සේ ඉදිරියේදී මෙම සුවඳ දුම් දෙවියන් වහන්සේට යනවා කියලා කියනවා. මේ සියලුම ශුද්ධවන්තයන් කරන යාඥාවන් සමග මේ දේවදූතයා දෙවියන් වහන්සේට පූජා කරනවා කියලා කියනවා. එතකොට අපිට ගිහලා පුළුවන් වෙනවා ගීතාවල 141:2 කියනවා මාගේ යාඥාව ඔබගේ ඉදිරියේ සුවඳුම් මෙන්ද මාගේ අත්ඇසවීම සන්ධ්‍යා පූජා මෙන්ද පිහිටවා ගනිවා කියලා කියනවා. එතකොට මෙතන මේ දුවඳුම් භාජන ගින්නේ පුරවා එය පොළොව මත පිට තියනවා කියලා කියනවා. එතකොට මෙතන මේ ලියවිලා තියෙනා වූ විදුලියේ ගර්ජනා තේරුම් ගන්න පුළුවන් ලෝක 12:49 දී කියනවා කොහොමද මම පැමිණියේ පොළොව ගිනිලන්නට මම පොළොව මතුවේ ගිනිලන්න ආවා කියලා කියනවා. මේදී කියන ගින්න සැබෑ ගින්නක් නෙවෙයි. යෙරමියා 5:14 දී කියන්නේ නුඹේ මුඛයේ තිබෙන මාගේ වචනේ ගින්නක්ද මේ සෙනග දරද කරන්නේ මේ. ඒන් ඔවුන් දාලා යනවා ඇත කියලා. එතකොට දෙවියන් වහන්සේගේ වචනේ මේ උපමාවලින් කියලා තිනා මේ දෙවියන් වහන්සේ වචනේ ගින්න වගේ කියලා. එසේනම් මෙතන කොතනද මේ එලිතරව 6 වචන වලින් මොන මේ දවන පොළොව මොකක්ද? එතකොට අපි ගිහිල්ලා මේ පොළොව ගැන අපි ඉගෙන ගත්ත එලිතරව 6 වෙනි පරිච්ඡේදය. එතකොට මේ කියන්නේ කොහොමද මණ්ඩප දේවාලිකාවේ ඇදහිල්ලේ වැටුණු ජනතාව ඔවුන් මාංශයේ වඩවත් වෙච්ච ජනතාව කියලා තමයි මේ පොළොව කියන්නේ. එතකොට මේ දෙවියන් වහන්සේගේ හුස්ම ලැබූ මිනිසයා පව් කිරීම නිසා දෙවියන් වහන්සේ අයින් වෙලා කියනවා. ඒක නිසා කියනවා කොහොමද උත්පත්ති 3:19 කියන්නේ මක්නසාදන දූවිලියට හැරියන්නේ කියලා කියනවා. ගලාතේ 3:3 කියන්නේ කොහොමද මේ ආත්මයෙන් පටන් ගන්න මාංශයෙන් ඇදහිම අත්හලා මණ්ඩපේ සුද්ධවන්තයන්ව උපමා කරලා තියෙන මේ පොළොවට කියන එක තේරුම් ගන්න ඕනේ. එම නිසා මේ පොළව සහ දූවිල්ල කෙත සහ සියලුම තියන්නේ මේ මිනිස්සුන්ව තමයි උපමා කරලා තියෙන එකේ තේරුම් ගන්න ඕනේ. මේ වහින වෙලාවේදී විදුලි කෙටීම් මෙන්න ගේගුරුන් ශබ්ද තියෙනවා කියනවා. මේ දෙවියන් වහන්සේගේ වචනය කියලා කියනවා. අපිට තේරුම් ගන්න පුළුවන් මේ ස්වර්ගයේ තිබෙන හඬ මොනවද? මේ ස්වර්ගයේ හඬ තමයි ගර්ජනා කියන්නේ. එබැවින්ම මේ ස්වර්ගයේ තිබෙන ආත්මයන්ගේ ඉක්මන් ක්‍රියාකාරීත්වය තමයි විදුලි චලනය කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ වැගරු පොළොවේ මණ්ඩප කුඩාරමේ සිටින ඇදහිල්ලෙන් වැටුණු ශුද්ධවන්තයන් බවත් මේ මණ්ඩපයේ සිටින ඇදහිල්ල අත්තර ශුද්ධවන්තයන්ගේ සදවස් සෙවිලීම භූමිකම්පාවට සමාන කරපෑදයක් තේරුම් ගන්න ඕනේ. මේ වසර 2000කට පෙර යේසුස් වහන්සේගේ අවසාන කාලයේදී මේ සාගත භූමිකම්ප ඇති වෙන බව පැවසුවා. එතකොට එමෙන්ම සූර්යයා මේ ඉරහතතරු වැටලා එමෙන්ම එළිදරව 6:12 තිබෙනවා කියලා කියනවා. එතකොට සාරාංශගතව කිව්වොත් මේක තේරුම් ගන්න පුළුවන් මේ මණ්ඩප දේවමාලිගාවේ මාංශ වෙච්ච කට්ටිය තමයි ඔවුන් මත තමයි මේ ගින්න පොරොන්දු එඬේරා හරහා මේ වගුරනවා කියලා කියන විනිශ්චය වචනේ. එතකොට ඒකත් උපමාවක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි ගිහිල්ලා 6 වෙනි සහ 7 වෙනි පදවලට ගිහිල්ලා පළමු හොරණාවේ වසංගතෙන මුනමු. අපි ගිහිල්ලා කියමු
හොරණ 7 ඇතුව සිටිය දේවදූතයන් සද්දනා පිවින පිණිස සූදානම් වුණේය. පළමුවිනියා පිම්බේය. එවිට ලේන් මිශ්‍ර වූ ගල් වර්ෂාවක්ද ගිනිද හටගෙන පොළොව පිට හෙළනු ලැබුවේය. පොළොවෙන් 3න් පංගුවක් දාලා ගියේය. ගස් වලින් 3න් පංගුවක් දාලා ගියේය. සියලු අම්ම තනකොළද දාලා ගියේය. ඔව් පළමු හොරණා පෙමින විට ලේන් මිශ්‍ර වූ ගල් වර්ෂාවක්ද ගිනිදගෙන එයින් පොළොවෙන් 3න් එකක් ගස් වලින් 3න් එකක් දැවී ගියා කියලා කියනවා. එතකොට සමහර මිනිස්සු කියනවා මේක මේ නාස්තික බෝම්බයක් කියලා මේකේ තියෙන අන්තර්ගත නිසා. අපි ඇත්තටම කියලා බලමු මේක මේ කියන විදිහකින් නාස්තික බෝම්බයක්ද කියන එක. එතකොට අපි පැරණි කිව්සමේ නික්මාම 9:23 ඉඳන් 25 දී ගිහිල්ලා බැලුවොත් මොසෙස් කාලේදී ස්වාමීන් වහන්සේ මිසර දේශයේ පිට ගල් වර්ෂාවක් වැස්සුවා කියලා කියනවා. එතකොට මෙතන කියන්නේ කොහොමද මේ ලේන් මිශ්‍ර වූ ගල් වර්ෂාවෙන් සියලු මිසරේ පුරා සිට මිනිස්සුන් සත්තුන්ට එළවලු වලට පහර දුන්න තරම් ධර්ම වර්ෂාවක් කියලා කියනවා. එතකොට ඇත්තටම මේ වගේ දෙයක් කියනද මේ එළිදරව් අටේද කියන්නේ මේක මානසික විපත්තිය කියනද කියන්නේ. එතකොට එළිදරව් අටේ 13 දී කියන්නේ රාජාලියෙක් ගිහලා දුක්ඛේ කියලා තුඹතාවක් වෙනවා. එතකොට මෙහෙනම් මේ ඇත්තට මානසික රාජාලියෙද්ද එහෙම වෙන්නේ. මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි හරියට තේරුම් ගන්න ඕනේ මේ සියලුම අන්තර්ගත මේවා ආත්මික සිදුවීම් කියන එක තේරුම් ගත යුතුයි. ඊට පස්සේ ඉන්පසු අපි මේ ආත්මික මේ ගල් වර්ෂාව තේරුම් ගන්න අපි ද්විතීක 32 දෙකට කියනවා දෙවියන් වහන්සේ කියනවා මාගේ ශික්ෂා වර්ෂාවෙන් බසින්නේ මාගේ කතා බිනිමෙන්ද ලා තනකොළ පිට වැසිපොද මෙන්ද තනකොළ පිට වැස්ස මෙන්ද පහළවන්නේ කියලා කියනවා. එතකොට ඒක සංසන්දනය කරාම අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා දෙවියන් වහන්සේගේ වචනය වර්ෂාවට සහ පිනිවලට උපමා කරලා තියෙන වචන තුල. මේක නිසා තමයි මේ සියලුම ජීවමාන මනුෂ්‍යයන්ට වර්ෂාව අවශ්‍යසේම දෙවියන් වහන්සේගේ සෙනඟට පසුනේ දෙවියන් වහන්සේගේ වචනයට පමණ සවුම්කන් දීමෙන් ජීවත් වෙන්න පුළුවන්. කෙසේ වුවත් මෙතන මේ කියන්නේ කොහොමද මේ මොකද්ද මෙතන මේ ගිනි සහිත මේ ගල් සහිත වර්ෂාව කියන්නේ කොහොමද මේ මානසික මනුෂ්‍යයන් මේ මානසික මිනිස්සුන්ට මේ කඩා දැමුවොත් ආත්මික මේ ගල් වර්ෂාව කියන්නේ මොකද්ද? මේන් කියන්නේ මොකද්ද? මේ විනිශ්චය කරන ගල් වර්ෂාව. විනිශ්චය කරන වචනේ කියන එක තමයි මේ ගල් වර්ෂාව කියන එකේ තියෙන්නේ. එතකොට තේරුම් ගන්න කරුණාකරලා මෙතන ගල් වර්ෂාව කියන්නේ දෙවියන් වහන්සේ කෝපේ වචන උදාස්සේ වචනේ කියන එක. මෙන්න තවද එම ලැබුණු එඬේරත් එම දෙවියන් වහන්සේ වචනය ලැබුණු එඬේරත් මොකද්ද මේ ගල් වර්ෂාවට සමාන කරනවා. එතුන් පවසන්නේ මේ නාස්තික බෝම්බයක් කියලා. එහෙම මේ ආයුධ ගබඩාගෙන මේ බයිබලයේ ලියලා දෙනවා. අපි බයිබලයේ කතා කරලා කිව්වොත් කොහොමද එලිතරව්ව 11:19 වෙදි කියන්නේ කොහොමද ස්වර්ගයේ තියෙන දෙවියන් වහන්සේගේ මාලිකාව අරලද්දේ එවිට විදුලිද ශබ්දත ගර්ධනාද මහත් ගල් වර්ෂාවද කියනවා. එතකොට මේක හරියට තේරුම් ගන්න. එමෙන්න ඊසායා 28 2 ඉඳන් 17 කියනවා කොහොමද මම විනිශ්චය ලනුවත් ධර්මිෂ්ඨකමද වේද කොට පාවිච්චි කරන්නේ බොරුවේ රක්ෂස්ථානයට ගල් වර්ෂාව පහවන්නේ කියලා කියනවා. එතකොට මේකෙන් කියන්නේ මේ මානසික මේ ගල් වර්ෂාවක් මේ කතා කරන්නේ මේ දෙවියන් වහන්සේගේ වචනය ගැන තමයි කියන්නේ. මෙන්න දෙවියන් වහන්සේ වචනේ තිබෙන ඉඬේරාගේ වචනයත් ගල් වර්ෂාවට සමාන කරනු ලබන. එහෙනම් මේ විනිශ්චය වචනය ගැන තමයි කතා කරන්නේ. එසේනම් මේ පොළොවට වත් කරනකොට මේ පොළොවේ ගස් තනකොළ පිච්චිලා දාලා ගියා කියන්නේ මොකද්ද? ඉතින් අපි කලින්ම පොළොව කියන්නේ මොකද්ද කියන එක ඉගෙන ගත්තා. මේ දෙවියන් වහන්සේගේ ඇදහිල්ල අත්හැලා දෙවියන් වහන්සේගේ තෝරාගත් ජනතාව තමයි මෙතන පොළොව වෙන්නේ. එතකොට මෙතන කතා කරන ගස් පාටපත් වෙන්නේ 1 පේත්‍රස් 1:24 දී කියන විදිහට සියලු මාංශ තනකොළ වල සමාන කරනවා. එමෙන්න ඊසායා 5:7 දී කියන සේනාල ස්වාමීන් වහන්සේගේ ප්‍රිය වූ මිදිවත්ත ඊශ්‍රායල් වංශයේ උන්වහන්සේගේ ප්‍රිය පෙළෑටිය විදා මිනිස්සුયો කියලා කියනවා. එතකොට මේ ගස් කියලා කියන්නේ මිනිස්යන්ට තමයි සමාන කරලා තියෙන්නේ. එතකොට අපිට විශේෂයෙන් මේ එළිදරව 6-8 පරිච්ඡේදවලදී මේ වසංගත වගරවන අතර මේ වසංගත මුළු ලෝකයට විපතක් නෙවේ මේ දෙවියන් වහන්සේගේ වචන අතහැරපු ගිය රන් පහන් රූප මණ්ඩපයේ සිටිනා වැදහිල්ලෙන් ඇදහිල්ලෙන් ඇත්තනි මණ්ඩප දේවාලයේ මිනිස්යන්ට තමයි මේ ලෝකය කියලා. එතන කියන්නේ මේ ඒ අවස්ථාවේදී විනාශය ලැබෙන කට්ටිය බව මතක තියාගන්න. ඉතින් මේ කොහෙද මේ පොළව ගහකොළ සහ තනකොළ කියන්නේ? මණ්ඩප දේවාලිකාවේ හිටපු ඇදහිල්ලෙන් වැටුණු මනුෂ්‍යයන් සහ අන්‍ය ජාතීන් වෙතට පළවාහරන ලද ජනතාව තමයි මේ තනකොළ බාටපත් වෙනවා කියන්නේ. එතකොට මේ ගින්නෙන් පුලුසා දමනවා කියන්නේ මොකද්ද? වචනයෙන් ඒගොල්ලන්ව මේ විනිශ්චය කරනවා කියන එකයි. යෙරමියා 5:14 දී අපිට දකින්න පුළුවන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ වචනය ගින්න ලෙස කියනවා. එතකොට මේ උදාසේ වචනේ විනිශ්චය කරන විට ඔවුන්ගේ හදවත් දෙවි යෑම තමයි මෙතන කතා කරන්නේ. අපි දැන් ගිහිල්ලා 8 වන පදේ සහ 9 වන පදේ ගිහිල්ලා අපි දෙවන හොරණය වසංගතය කියන ගිහිල්ලා බලමු. දෙවනි දේවදූතයාට පිම්බේය. එවිට ගින්නෙන් ඇවිලෙන මහත් කන්දක් වැනි වූ දෙයක් මුහුදේ හිරුණු ලැබුවේය. මුහුදෙන් 3න් පංගුවක් ලැබුණේය. මුහුදේ සත්වයන්ගෙන් එනම් 50 සතුන්ගෙන් 3න් පංගුවක් මලෝය. නැව් වලින් 3න් පංගුවක් විනාශ වුණේය. ඔව් ඔබට විස්තර කරන විදිහට දෙවන දේවදූතයා ඔහුගේ හොරණාව පිබින විට මහා කන්දක් වෙන දෙයක් මුහුදට විසි කළා කියලා කියනවා.
උත්තර මේක මේ කඳු ගැන ගිහිල්ලා අපි බලමු මේක ඇත්තටම බයිබලයේ තියෙන තේරුම මොකද්ද කියන. බයිබලයේ ප්‍රධාන කඳු වර්ග කිහිපයක් තියෙනවා. එතන අපි උත්පත්ති පොතට ගිහිල්ලා කිව්වොත් කොහොමද මේ දෙවියන් වහන්සේ මැව් ඒදන් නුවණ ඇවිද ගියා කියලා කියනවා. එමෙන්ම මේ නෝවාගේ නැව නැවතුණු අරරත් කන්ද තියෙනවා. එමෙන්ම ආබ්‍රහම් ඊසක්ව පූජා කළ මොරියා කන්ද තියෙනවා. මෝසෙස් දෙවියන් වහන්සේ හම්බු හොරේබ් කන්ද තියෙනවා. එමෙන්ම යේසුස් වහන්සේ යාඥා කර ඔලිව කන්ද තියෙනවා. එතකොට එළිදරව් 14 එකේදී කියනවා මේ බයිබල් පැටවන්න යේසුස් වහන්සේ සිටිනා වූ සියෝන් කන්ද කියලා එකකුත් තියෙනවා. එතකොට එක් ආකාරයෙන් බයිබලයේ මෙතන කන්දකින් පටන් ගලා කන්දකින් අවසන් වෙනවා කියලා කියනවා අතිශෝක්තියක් නෙමෙයි. විශේෂයෙන්ම අද එළිදරව් පොතන අහුම්කම් දෙන්නත් කොහොමද මේ යේසුස් වහන්සේ වෙන බැටළුවාන අවසානයේ සිටිනා වූ සියෝන් කන්ද කියන්නේ මොකක්ද කියන එක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඒතර මොන පරිච්ඡේදෙ මේක තියෙන්නේ? එළිදරව් 14 වෙනි පරිච්ඡේදය තමයි මේක තියෙන්නේ. ඉතින් අපි මේ එළිදරව් 14 වෙනි පරිච්ඡේදයේ සහභාගී වෙලා ශ්‍රවණය කරනකොට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. නමුත් කෙසේ හෝද මේ එළිදරව් 8 තිබෙනා කන්ද මානසික කන්දක් නෙවෙයි. මෙතන තිබෙනා සෑම මානසිකම කන්දක්ම මේක මේ කියලා තියෙන එක මානසිකයක් නම් මේක ඇත්තටම ලොකු මේ විනාශයක් වෙනවා. බයිබලයේ පොතේ තිබෙනා මේ කන්දේ ආත්මික අර්ථයක් තියෙනවා කියලා කියනවා. එතකොට එසකියල් 36:4 කියන්නේ කොහොමද? දෙවියන් වහන්සේ කඳු දෙවියන් ඊශ්‍රායල් කඳු දෙවියන් වහන්සේ වචනේ අසන්න කියලා කියනවා. එතකොට මෙතන මේ කඳු ගැන කතා කරනවා. නමුත් දෙවියන් වහන්සේ මෙතන කතා කරන්නේ මානසික කන්දක් ගැන නෙවෙයි. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ මේක ඇසීම ගැන හැගෙන්නේ කොහොමද? මේ කන්දක නහන්නේ කොහොමද? එතකොට මෙතන මේ අන්‍ය ජාතීන් ගොදුරක් වී මේ අත්හැර දමු නගරවලට පණවිඩයක් කියලා කියනවා. මේක නිසා තමයි මේ බයිබලයේ තිබෙන කඳු මානසික කඳු නොවෙනවා කියලා මතක තබා ගන්න ඕනේ. එහෙනම් ඒක මොකද්ද මේ තේරුම? මේ මානසික කන්ද මේක දූවිලි වලින් එකතු වෙච්ච තැන. ඉතින් ඒ කියන්නේ මොකද්ද? ලොකු දූවිලි ගොඩක් එකතු වෙච්ච තැනක් තමයි මොකද්ද කන්ද කියලා කියන්නේ. අපි කලින් ඉගෙන ගත්තා මේ දූවිලි පොළොව කෙත සියලුම දේ මනුෂ්‍යයාට තමයි සමාන කරන්නේ. බයිබලයේ කියන විදිහට. එතකොට මේ විශාල පිරිසක් සංවිධානය වෙච්ච තැන කන්දක් කියලා කියනවා. විශේෂයෙන් දෙවියන් වහන්සේගේ සෙනඟ, දෙවියන් වහන්සේගේ දෘෂ්ටි කෝණය රැස්වලා සිටින සභාව කන්දකට සමාන කරන බව දැන් ඔබ සමට වැටහෙනවා තමයි මම බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කන්දර ගිනි තිබ්බා කියලා දෙවියන් වහන්සේගේ එනවා කියන්නේ මොකද්ද? විනිශ්චය වචනයෙන් ගිනි තිබීම කියලා තමයි මේ කියන්නේ. අපි මෙතන කතා කරන කන්ද මොන වගේ කන්දක් වෙන්නේ නැද්ද? මේක දෙවියන් වහන්සේ කන්දක්ද? නෑ, ඒගොල්ලෝ දෙවියන් වහන්සේව අතහැරලා දාපු දෙවියන් වහන්සේගේ නගරයක් වගේ මේ පළවෙනි පරිච්ඡේදයේ තියෙන ඇදහිල්ල අත්තර රන් පහන් රුක් සතේ මණ්ඩපේ සිටින්නා වූ ජනතාව කියලා තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන් මෙතන විශාල කන්ද මණ්ඩප දේවමාලිකාව කියන්නේ මොකද්ද? මේ මාලිකාව ප්‍රධාන මණ්ඩපේ ප්‍රධාන මූලස්ථානය කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ කන්ද මුහුදට දැම්ම කියලා කියනවා. එතකොට මේ කන්ද මානසික නෙමෙයි නේද? එහෙනම් මෙතන තියෙන මුහුදත් මානසික මුහුදක් නෙවෙයි. ඒක නිසා තමයි යෙසාය 27:1 කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒ දවසේ ස්වාමීන් වහන්සේ තමන්ගේ තද වූ මහත් වූ බලත් කඩුවෙන් ශ්‍රීක සර්පයාව ලෙවියාතන්ට වක්ක වියන සර්පයාට ලෙවියාතන්ට දඩුවම් කර මුහුදේ ඉන්න දීර්ඝයාද මරණසේක බව කියනවා. එතකොට එසේනම් මෙතන මේ ඇත්ත කඩුවකින් මේ සර්පේ මරණ එක මේ කියන්නේ එළිදරව් 22 දී කියන්නේ කොහොමද? ඔහු මේ මකරාවන මහා සර්පයාද පුරාණ සර්පයාද වන ඒ මහා යක්ෂයා සාතන්ව අල්ලනවා කියලා කියනවා. එතකොට මෙතන මේ බයිබලයේ කියන සර්පයා මකරා විදියට පෙනී සිටිනවා නම් ඒ කවුරු ගැනද කතා කරන්නේ? ඔව්. මේක යක්ෂයා වන සාතන් ගැන තමයි කතා කරන්නේ. මකරා සර්පයා, මහා සර්පයා, පුරාණ සර්පයා කියලා තේරුම් ගන්න. එතකොට එහෙනම් මේ මොකක්ද? මේ දෙවියන් වහන්සේ මේ උපමා ගන්නවා යක්ෂයාගේ සාතන්ගේ යක්ෂයා සුද්ධාත්මයන්ගේ වචනය කඩුවෙන් මැරීමට. එතකොට මේ වචනය තේරුම් ගන්න ඕනේ මේ සාතන් වාසය කරන තැන තමයි මුහුද කියලා උපමා කරලා තියෙන්නේ. එතකොට මේ යක්ෂයා සහ සාතන් ඉන්න තැන තමයි මේ ස්ථානයේ බාටපත් වෙන්නේ. එතකොට මේ මුහුද කියන්නේ සාතන් ඉන්න ස්ථානය කියන එක, සාතන්ගේ වාසස්ථානය කියන එක තේරුම් ගන්න ඕනේ. අපිට දකින්න පුළුවන් දානියෙල් පොතේත් මේ විදිහටම කතා කරලා තියෙනවා. දාර්ශනික ගෙනාද මහ මූර්ඛ 4 දෙනෙක් මුහුදෙන් නික්මුණා කියලා කියනවා. 17 වෙනි පදේ ඉඳන් කියනවා කොහොමද? මේ මූර්ඛයන් 4 දෙනා මේ රජවරු 4 දෙනා කියලා කියනවා. එතකොට මේ මෙතන කතා කරන මුහුද කියන්නේ මොකක්ද? මේ ලෝකයේ මුහුදද? එතකොට මේ මොන ලෝකයේද? එතකොට මේ සාතන් යක්ෂයා පාලනය කරන ලෝකයේ තමයි මේ මුහුද කියලා මෙතන කියන්නේ. එතකොට මෙතන මහා දෙයක් කියලා කියන්නේ මොකද්ද? එළිදරව් 17 වෙනි පරිච්ඡේදයේ කියනවා කොහොමද? මහා ජල පිට ඉන්නවා කියනවා. එළිදරව් 17 දී වෛශ්‍යා බොහෝ ජල පිට ආඩි වී සිටිනවා කියනවා. ඒකේ නම බබිලෝනිය කියනවා. 15 වෙනි පරිච්ඡේදයේ කොහොමද? මේ ජලය කියන්නේ කවුද? ජාතීන්
සියලු ජාතීන් සෙනඟ භාෂාවන් සහ රජවරුන් කියලා කියනවා. එතකොට 18 වෙනි පරිච්ඡේදය යනවා සියලු ජාතීන් මුහුදේ සිටිනවා කියලා කියනවා. එතකොට එන මුළු ලෝකෙම කායටද ඇත්තේ? ඔව් සාතන් යටතේ තමයි තියෙන්නේ. ඊට 17 වෙනි පරිච්ඡේදය අපිට මේක හරියට කියලා දෙනවා. ඒක නිසා අපි එබැවින් එළිදරව් 17 අර්ථය හොඳින් සවන් දෙනවා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එමගින් ප්‍රතිඵලයක් වශයෙන් මුහුද යනු මොකක්ද කියන එක. එතකොට අපි පොළවේ මේ මුහුදේ ඇතුළේද මුහුදෙන් පිටද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට සරලව කිව්වොත් කොහොමද මේක මේ මුහුද යනු යක්ෂයා පාලනය කරන අසත්‍ය ලෝකේ බව ඔබ සැමට වැටහෙනවා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට එවිට ගින්නෙන් දෙවන මහා කන්දක් වෙන යමක් මුහුදට විසි කරනවා කියන එකේ අදහස් කරන්නේ කුමක්ද? එතකොට ගින්න දෙවියන් වහන්සේට අයිති වෙන අතර මේ දෙවියන් වහන්සේගේ ඉවත් වෙලා වචන ලැබූ කට්ටියට තමයි මේ විනිශ්චය ලැබෙනවා. ඒක විනිශ්චය කර ඇත්තේ මේ විනිශ්චය ප්‍රතිඵලයක් විදිහට තවදුරටත් දෙවියන් වහන්සේගේ නගර යනවා. ලෝකෙට අතහැර දමා තියනවා කියන එක තමයි මේක තමයි මුහුදට හෙලීම කියන එකේ තේරුම් බඩපත් වෙන්නේ. ඉතින් වුණ ලෝකෙට අතර දමා තවදුරටත් අයිති වෙන්නේ නැත්නම් එහෙනම් දෙවියන් වහන්සේට අයිති වෙන්නේ නැත්නම් කාටද අයිති වෙන්නේ? එහෙනම් මේ මුහුදේ පාලකයා වන මකරා එනම් සාතන් එනම් යක්ෂයාට තමයි අයිති වෙන්නේ. එතකොට යෙසායා 1:7 ඉඳන් 8ට කියන කොහොමද දෙවියන් වහන්සේව අතහැරපු කට්ටියකට මොකද වෙන්නේ? ඔබේ දේශය පාළු වෙනවා කියනවා. ඔබේ නගරය ගින්නෙන් දැවි යනවා වගේ වෙනවා. ඔබේ දේශය අන්‍ය ජාතීන් ඔබේ අස්පිටම ගිලිගත්තාක් වෙනවා කියනවා. එතකොට මේගොල්ලෝ තවදුරටත් ආශිර්වාද ලද්දා වූ ජනතාව බඩපත් වෙන්නේ. ඒගොල්ලෝන්ව විනාශ වෙලා සාතන් විසින් විනාශ කරන කට්ටිය වෙනවා. එතකොට මේක අපිට තේරුම් ගන්න ඕනේ මුලින්ම මේ ඇදහිල්ලෙන් වැඩි තෝරාගත්ත ජනතාව කවුද කියන එක අපි තේරුම් ගමු. එතකොට මේ නිසා සාගරයෙන් 3න් එකක් ලේ බඩපත් වුණා කියනවා. මේ මහා කන්ද මේ රන් සත්පාන් රුක් මණ්ඩපය සහ මේ මුහුදට වැටුණා කියලා. ඒ කියන්නේ මොකද්ද? මුලින් දෙවියන් වහන්සේගේ සත්‍යතාවයේ වචනයෙන් සාක්ෂි දුන්නම දැන් ඒ මුහුදට වැටි ඒ මුහුදේ ජලයේ මුහුදු ජල සම මිශ්‍ර වෙලා එකට එකතු වෙලා කියනවා. මේන් කියන්නේ කොහොමද? මේ 3න් එකක් රුධිරයට පත් වෙනවා කියනවා. ඒ කියන්නේ මොකද්ද? තවදුරටත් මේ අනුභව කරන්න බැරි අසත්‍ය ධර්මයේ වඩ පත් වෙලා කියන එක තමයි එතන වක්‍රාකාරයෙන් කියන්නේ. එතකොට මේ දැන් මුලින්ම ඔවුන් රන් පහන් රූප මණ්ඩපයේ වචනයෙන් 3න් එකක් ලෝකේ ධර්මයත් එක්ක එකතු වෙලා විනාශය පිළිබඳ ජීවනයේ වචනය නැතුව මේ මරණයේ වචනය කතා කරනවා. එනම් ධර්මය මේ මුර්ගයාගේ වචනය මුර්ගයාගේ මේ ලේ බවට පැච්ච වචන ඒගොල්ලෝ කනවා කියලා කියනවා. එතකොට මේ අසත්‍ය ධර්මය ලබාගත්ත ඇදහිලිවන්තයන් කුමක් වේද? ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් ජීවනයේ වචනේ ලබාගත්ත විතරයි. නමුත් ව්‍යාජ ධර්ම නිසා අසත්‍යයන් ලබාගත් නිසා ඒගොල්ලන්ගේ ආත්මය මියන වෙත. මේක නිසා තමයි මුහුදේ සිටින සියලු ජීවිතින්ගෙන් 3න් එක බැගින් මැරෙනවා කියලා කියන්නේ මේකයි. හබකුක් 1:17ට ගිහිල්ලා කිව්වොත් කොහොමද? මුහුදේ මත්ස්‍යයන් මෙන්ද තමුන් කෙරේ ආණ්ඩුකාරයෙකු නැති බඩගාන සතුන් මෙන්ද වෙන්න මනුෂ්‍යයන් සලස්සන්නේ මක් නිසාද යනුවෙන් පවසා තිනවා. එමෙන්න මතෙව් 4:19 කියන යේසුස් වහන්සේ පැවසේ මා පස්සේ එන්න මම නුඹලා මස්සුන් නලන කරන්නේ මේ උන්ට කෙසේක. එසේනම් මේ සඳහන් කරන මේ මාළු කියන්නේ මේ මිනිස්සුන්ට තමයි සමාන කරන්නේ. එතකොට මේ මණ්ඩප දේමාලිකාව ඇදහිල්ල වටු මණ්ඩප දේමාලිකාවේ ජනතාවට තමයි මෙතන ඉන්න මිනිස්සුන්ව තමයි මේ කියන්නේ. මොහොතේ ජීවීන් කියලා කියන්නේ මෙන්න මේගොල්ලන් තමයි. එතකොට නමුත් ඔවුන්ට මොකක්ද සිද්ධ වුනේ? ඔවුන්ගෙන් 3න් එකක් මිය ගියා කියලා. මේ මරණය මානසික මරණයක් නෙවෙයි. නමුත් ඔවුන් ව්‍යාජ ධර්ම ලබාගෙන අනුභව කරන නිසා ඒගොල්ලන්ගේ ආත්මේ මලක් කියලා තමයි කියන්නේ. එතකොට මේක වැඩිපුර තේරුම් ගන්නට මේ පෞකල ආත්මේ මැරිලා යනවා කියන එක ඉෂ්ටෙම කියන එක තේරුම් ගන්න. එතකොට ඒකෙන් කියන්නේ මොකද්ද? ඊළඟට නැව් වලින් 3න් එකක් කැඩලා ගියා කියනවා. එතකොට මේ මුහුද මානසික මුහුදක් නෙවෙයි නං. එතකොට නැවත් මේ මානසික නැවක් වෙන්න විදිහක් නැහැ. මේ ලෝකයේ මත පිට යන මුහුදේ නැවක් නෙවෙයි. මේක දෙවියන් වහන්සේගේ වචනවල ස්වර්ග රාජ්‍ය යනවා. මුහුදට ස්වර්ග රාජ්‍ය වචන වෙනවා. මුහුදට විවිධ මාළු එකතු කරගත්ත දැලක් කියලා කියන මතෙව් 17 උන. එතකොට එහෙනම් මේ මුහුදේ මසුන් මෙන් විවිධ වචනයෙන් දැලෙන් අල්ලාගෙන ස්වර්ගයට යන මොන වරුවද? ඒක දෙවියන් වහන්සේගේ සභාව තමයි නවට සමාන කරන්නේ. මේ මණ්ඩප දේමාලිකා දෙවියන් වහන්සේට අයිති වෙච්ච කට්ටිය ඒගොල්ලෝ විනාශ වෙනවා. එතකොට ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ ඉඳන් ලෝකයට අයිති වෙලා විනාශ වුණා කියන එක තමයි මෙතන කතා කරන්නේ. 3න් එකක් විනාශ වුණා කියන්නේ. එතකොට මේ සැබෑවේදී මේ මණ්ඩප දේවමාලිකා රට පුරා ශාඛා සභාවන් 80ක් පමණ සුද්ධ වුණා කියලා. එතකොට මේ වචනේ ඉෂ්ට වෙද්දී ඒ සියලු වල නාම එකවරම ගලවා ලෝකයේ අසත් සංවිධානයක් සමග එකතු වෙලා අතුරුදහන් වුණා කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට එළිදරව් 6:14 අපි ඉගෙන ගන්නකොට සියලු කඳුද දිවයින්ද සෝකේ ස්ථානවලින් පහ කරන ලද්දේයයි කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ නම වෙනස් වුණා. ඒගොල්ලන්ගේ සම්පූර්ණ නම වෙනස් වුණා.
එතකොට දැන් අපි ඊළඟ 10 වෙනි පදේ සහ 11 වෙනි පදේ ගිහිල්ලා කියමු තුන්වෙනි මේ තුන්වෙනි හොරණෑ වසංගතේ මොකක්ද කියන එක. තුන්වෙනි දේවදූතයාට පිම්බේ එවිට මහා තාරකාවක් පන්දමක් මේ නැවිලමින් අහසින් නැටුනේ. ඒ ගංගාවෙන් තුනෙන් පංගුවක් පිටද දිය උල්පත් පිටද වැටුනේ. තාරකාවේ නාමය තිත්තකමයයි කියන ලදී. වතුර වලින් තුනෙන් පංගුවක් තිත්ත වේ. ඒවා තිත්ත වී තිබුණු බැවින් බොහෝ මිනිසයන් වතුර වලින් මළුවේ. ඔව් දැන් තුන්වෙනි දේවදූතයා තම හොරණෑ පිබිනවා. එවිට විශාල තාරකාවක් පන්දමක් මේ නැවිලි ගංගා සහ ජල උල්පත් මැද වැටි ජලයේ තිත්ත වෙන නිසා බොහෝ මිනිසුන් මිය ගියා කියලා කියනවා. සමහර කියනවා මේ අභ්‍යවකාශයේ ග්‍රහකයා පොළොවට පතු වෙලා ඒක විකිරණශීලීතාවයෙන් ජලය අපිරිසුදු වෙලා ඒ බොන වතුර හැමෝම මැරෙනවා කියලා. එතකොට මම විශ්වාස කරනවා ඔබටත් මේ වචනය හුඟකන් දෙනකොට එලිද්‍රව්‍යයේ මේ එලිද්‍රව්‍ය එකේ ඉඳන් දැන් වෙනකොට මේක ඇත්තට මේ මානසික දෙයක් නෙමෙයි කියන එක තේරුම් ගන්න පුළුවන් කියලා. එතකොට අපි මේ ස්වර්ගය සහ පොළොව බැලුවා මේ ස්වර්ගය කියවම අහස බලන්න කිව්වම අපි අහස තමයි බලන්නේ. එතකොට ස්වර්ගය කියනකොට බලනකොට අපි උඩ බලන්නේ. එතකොට මේ අපි දැන් අපි තේරුම් ගන්න ඕනේ ආත්මික අහස කියන්නේ මොකද්ද? ආත්මික පොළොව කියන්නේ මොකද්ද? මේ වැටීම යන්නේ අදහස් කරන්නේ මොකද්ද කියන එකත් එමෙන්න තිත්තකමේ කියන තාරකාවත් එකින් එක අපි තේරුම් ගන්න ඕනේ. මුලින්ම අපි අහස ගැන කතා කරොත් කොහොමද? අපි දන්නා මානසික අහසේ ඉර හඳ තරු තියෙනවා කියන එක. කෙසේ වුවත් අපගේ බයිබලයේ පසුව නැවත කතා කරන හතරවෙනි හොරණාව ගැන කතා කරනකොට උත්පත්ති 37 වෙනි පරිච්ඡේදයේ යාකොබ්ගේ පවුල ඉරහඳ තරු වගේ සමාන කරලා තියෙනවා. යාකොබ්ගේ පවුල ඉරහඳ තරු කියලා කියනවා නම් මේ ඊශ්‍රායලය කියන්නේ ඉරහඳ තරු කියලා උපමා කරන ලද කට්ටිය කෙනා. එතකොට මේ දෙවියන් වහන්සේත් එක්ක ඒගොල්ලොත් එක්ක ඉන්නවා කියන තමයි මෙතන කතා කරන්නේ. ඒක තමයි උපමා වලින් කියන්නේ අන්නේ මේ ඊරහඳ තරු කියන තැන තමයි ස්වර්ගය කියන්නේ. එතකොට මෙතන දෙවියන් වහන්සේ ඉන්නේ තැන මේ අපි ගීතිකා කරන මාගේ ස්වාමීන් ජීසස් වහන්සේ තම්පත් කර ස්ථානයේ ස්වර්ග රාජ්‍ය බව මතක තබා ගන්නවා කියලා අපි කියනවා. එතකොට එලිදරව 8 වෙනි පරිච්ඡේදයේදී මේ ස්වර්ගය මොකද්ද? ඒ තවදුරටත් දැන් මෙතන කතා කරන අහස තවදුරටත් දෙවියන් වහන්සේක අහස නෙවෙයි. එලිදරව එකේ පරිච්ඡේදයේ දෙවියන් යේසුස් වහන්සේගේ දකුණු අතේ තිබු තාරක හතක් තිබෙනවා. ඒ කියන්නේ මණ්ඩප සභා හතේ දූතයෝ කියලා කියනවා. එසේනම් මේ තරු හත කොතනද ඉන්නේ? දැන් ඉන්නේ කොතනද? ඒ ස්වර්ගය තමයි දෙවියන් වහන්සේට තමයි අයිතිලා තිබ්බේ. ඒක මේ ආත්මිකව තමයි මෙතන උපමා කියලා කියන්නේ. එතකොට මේ තරු හතේ තේරුම තමයි මේ දූතයන් හත් දෙනා මණ්ඩප හතේ දූතයෝ හත් දෙනා එනම් මක පහදන දූතයෝ හත් දෙනා එනම් මණ්ඩප දේවමාලිකාවක් එනම් වෙනත් වචන වලින් කිව්වා ස්වර්ගය කියලා සමාන කරන්න පුළුවන්. ඉතින් 13 6 දී අපි ඉගෙන ගන්නවා කොහොමද? අපි විස්තරාත්මකව ඉගෙන ගන්නවා. එතකොට මේ උන්වහන්සේගේ නාමයට උන්වහන්සේගේ මණ්ඩපය ඒක ස්වර්ගය. එනම් ස්වර්ගයත් කියලා තමයි කියන්නේ. එතකොට මේක නිසා තමයි මෙතන කතා කරන ස්වර්ගය මේ අහස නෙමෙයි මේ දෙවියන් වහන්සේ සිටින ස්ථානය කියන එක තේරුම් ගන්න ඕනේ 100%ක්ම. මෙතන කතා කරන ස්වර්ගය මේ මණ්ඩප දේවමාලිගාව බවත් එනම් රන් පහන් රුක් මණ්ඩපේ බවත් 100%ක් තේරුම් ගන්න ඕනේ. එතකොට ඔබ අහසින් වැටෙනවා කියන එකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම මොකද්ද? අපි යෙසාය 14 12 ඉඳන් 15ට ගිහලා බලුවොත් මෙතන වැටුණු කියන එකේ තේරුම හරියට පැහැදිලි කරනවා. හරිද? එතන කියන්නේ කොහොමද? දීප්තිමත් පහන් තාරකාව අලුයම් පුත්‍රය නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි. ජාතින් හෙලා දැමු නුඹ බිමට සිඳනමු දැමු හැටි කියලා තමයි මෙතන කියන්නේ. එතකොට අපි ඉස්තරාට කිල්ල කිව්වොත් කොහොමද මේ වැටිච්ච තැනත්තා මේ දෙවියන් වහන්සේට ඒරිහුව මේ දෙවියන් වහන්සේ වගේ වෙන්න ගිය කෙනෙක්ට මෙයා කොහොමද කියන්නේ පහන් තාරකාව කියලා තමයි මෙතන කියන්නේ. එතකොට මෙතන බයිබලයේදී කියන්නේ කොහොමද මේ ස්වර්ගයෙන් වැටලා පොළොවට වන්න කියලා. මේක කොහොමද දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව යෑම තමයි ස්වර්ගයෙන් පොළොවට වැටෙනවා කියන එකේ තේරුම වෙන්නේ. එතකොට මේ දෙවියන් වහන්සේගේ පාර්ශ්වයට පොළොවට අයින් කරා කියන්නේ මේ දෙවියන් වහන්සේ පාර්ශ්වයෙන් අයින් කරා කියන එක තමයි මේකේ තේරුම බඩපත් වෙන්නේ. එතකොට මේ ආත්මික ලෝකයේ මීට මේ සමාන වෙන්න කවුද? සාතන් තමයි. ඔහු මේ දෙවියන් වහන්සේට උපකාර කිරීම සේවය කිරීමට පත් කරන ලද දේවදූතයෙක්. නමුත් දැන් උඩඟුකම සහ තමාගේ තිබ්බා වූ උද්දච්චකම නිසා දෙවියන් වහන්සේගේ සිංහාසනයට උස් කරලා දෙවියන් වහන්සේට විරුද්ධ වෙන්න කියා. ඒක නිසා මේ යක්ෂයන් සාතන් මනුෂ්‍යයාගේ ශරීරයට ඇතුල්ලා ඒ ශරීරයෙන් තමයි වැටෙනවා කියන එක තමයි මොකද්ද? මේ සාතන් තමයි වැටි ගිය තාරකාවට සමාන කරනවා කියලා දැන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අන්තර්ගතව බලන විට මෙතන විශාල තාරකාවක් පන්දමක් වෙන ඇලුම් කියනවා. එතන මේ තාරකාව කවුද? ඇත්තටම මේක ඇත්ත තාරකාවක් නෙමෙයි. එයාගේ නම තිත්තකමයයි. එබැවින් මේ තිත්තකමය කියන එකෙන් තේරුම් ගත්ත මේක ආත්මික තේරුම් ගන්න ඕනි. එතකොට දැන් මුලින්ම කියන්න කොහොම ස්වර්ගයෙන් වැටලා කියන මේ මොන ස්වර්ගයද? මණ්ඩප දේවමාලිගාව කියන එක තේරුම් ගන්න ඕනේ. මේ මිනිස්සයා මේ මණ්ඩප දේවමාලිගාවේ ඉඳලා තමයි වැටෙනා කියලා කියන්නේ.
එතකොට එයා දෙවියන් වහන්සේගෙන් අයින් වෙලා මේ විජාතීන් එක්ක එකතු වෙලා ඒක විනාශ කරන්න පුළුවන් කියලා හිතනවා. එතකොට මේක අනාගත වාක්‍ය කියලා තියෙන්නේ කොහොමද? මේ ස්වර්ගයෙන් වැටුණු තරුවක් කියන එක තමයි මේ උපමාවලින් කියලා තියෙන්නේ. එතකොට මේ අනාගත වාක්‍ය ඉෂ්ට වෙනකොට මේක මේ ඇත්ත තාරකාවක් නෙමෙයි. නමුත් මේක උපමාවක් විදිහට තමයි තේරුම් ගත්තේ. මේ අනාගත වාක්‍ය ඉෂ්ට වෙනකොට මේ උපමාවේ තේරුම කියලා දෙනවා. එතකොට ඒකේ සැබෑව පේන්න පටන් ගන්නවා. ඉතින් සැබෑවත් අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ඉෂ්ට වෙනකොට යේසුස් වහන්සේ එක පුද්ගලයෙක්ව තෝරාගෙන ඒ පුද්ගලයාට තමයි පෙන්වුම් කරන්නේ මේ සිද්ධ වෙන විනාශකාරී සහ ඇදහිල්ල වැටීමේ මේ කවුද මේ තිත්තකමේ කියන තාරකා මොන වගේ තැනැත්තෙක්ද? එයාගේ නම මොකක්ද? එයා සියලු දේ අහපු දැකපු තැනත්තා විදිහට. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ පුද්ගලයා කොහොමද කියන්නේ මේ තිත්තකමේ කියලා කියනවා. එතකොට ඇයියට තිත්තකමේ කියලා කියන්නේ? ඇයි? එතකොට තිත්තකමේ කියන්නේ බයිබලයේ මේක තේරුම් ගන්න කොහොමද? තිත්ත කියන එකේ තේරුම තමයි. එතකොට බයිබලයේ ද්විතීය කතාවේ 32 31 ඉඳන් 33 ගිහිල්ලා බලුවොත් කොහොමද මේ සතුරාගේ පර්වතෙන් ඉක්මන විදේලක් තියනවා කියලා. සතුරාගේ විනිශ්චයයට ඔවුන්ගේ පර්වත අපගේ පර්වත වෙන්න වේ. මක්නිසාද ඔවුන්ගේ මුද්‍රික වෙලේ සුදොම්හි ගොමෝරා මුද්‍රික වෙලෙන්ද ගොමෝරාවේ කෙත්තලින්ද වේ. ඒවායේ වලු විෂ සහිත ඒවායේ ඵල තික්තේ. ඔවුන්ගේ මුද්‍රික පානේ සර්පයන්ගේ විෂය පොළොන්ගේ සැර විෂය කියලා කියනවා. එතකොට අපි සර්පයා කියන්නේ කවුද? මේ මකරා කියන එනවා සර්පයා කියන එක තේරුම් ගත්තා. එතකොට මේ විශ්සහිත වයින් කියන්නේ මොකද්ද? මේ මානසික මිදිවැල් ගැන නෙමෙයි කතා කරන්නේ. මේ බොරු ඉගැන්වීම් වලට කියන උපමාවක්. එතකොට මේ බොරු එඬේරුන්ගේ සාක්ෂිය විජය සර්පයන්ගේ පොළොංගුගේ විෂය කියලා කියනවා. එතකොට දැන් සාතන්ගේ එඬේරුන් හා තමයි මේක සංසන්දනය කරන්නේ. යෙරමියා 19:15 සහ යෙරමියා 23:15 කියන්නේ කොහොමද? මේකේ තේරුම් ගන්න පුළුවන් දෙවියන් වහන්සේව අත්හැරලා යන කට්ටිය ඒගොල්ලෝ වස කන එමන් තිත්ත වතුර අනුභව කරන කට්ටිය කියලා තමයි සමාන කරලා තියෙන්නේ. ඒක නිසා තමයි මෙතන මේ ලොකු ඇවිලෙන පන්දමක් වගේ තියෙන තිත්ත කමේ කියන එකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම මොකද්ද? ඔහුගේ මාහස්ථාන වෙලා හිටියේ ස්වර්ග මණ්ඩපයල්. නමුත් දැන් එයා සාතන් එක්ක එකතු වෙලා මේ සත්‍ය නෙමෙයි අසත්‍ය සාක්ෂි කරන නිසා මොකද එයාව එතනින් මේ එයාව වැටුණු තාරකාවක් එහෙම නැත්නම් තිත්තකමේ තාරකාව කියලා කියන්නේ මෙන්න මේ හිස්සා. එහෙනම් මේක කොහෙටද කඩන් වැටෙන්නේ? එයාව කඩන් වැටෙනවා කියන්නේ මේ බොහෝ ගංගා සහ ජල උල්පත් වලට වැටෙනවා කියනවා. මේ මණ්ඩප දේවමාලිගාට රට වටා ශාඛා 80කට වඩා තිබුණා. නමුත් මෙම උල්පතට සහ ගඟට වැටුණු බව දැන් මේ සිටින එඬේරුන් සහ එවෙන්න මේ ඉවැන්ජලිස්ට්වරු යන්නේ බොරු ඉගැන්වීම් සහ අසත්‍යයන් ගැන සාක්ෂි දීම නිසා සත්‍ය නොවන බව ඔබට දැන් තේරුම් ගන්න පුළුවන් මේක වැටිච්ච නිසා. මේක නිසා තමයි කියන්නේ ද්විතීක 32 2 කියන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ වචනය කොහොමද මේ වර්ෂාව සහ පිනි වගේ උපමා කරලා තියෙනවා. එතකොට මේ පොළොව මත පිට වචනය මේක ඒක පොළොව මත පහළලා තියෙන වචනය පොළොවෙන් පිටන තැන උල්පත කියලා කියනවා. මේ එඬේරුන් සහ වචනේ පිළිගන්න සාක්ෂි දෙන අඩාරුන් උල්පත ලෙස සමාන කරනවා. හිතෝපදේශය 10 11 කියන්නේ කොහොමද? ධර්මිෂ්ඨයාගේ මුඛයේ ජීවනයේ උල්පතක් කියලා පෙන්වුම් කරනවා. එතකොට එවිට මේ එඬේරාගේ මුවෙන් පිට වෙන වචනය ජලය ගලාගෙන යනවා කියලා කියනවා. එතකොට ඒක හරියට මානසික ජලය ගලාගෙන යනවා වූ දෙයක් කියනවා. එතකොට මේ ආත්මික වචනේ හම්බෙන්නා වූ ධර්ම ප්‍රචාරකවරු ඔවුන් ආත්මික ගංගාවකට සමාන කරනවා. යෝහන් 7:38 කියන්නේ කොහොමද? යේසුස් වහන්සේ කියන්නේ මා කෙරේ අදාන්න තුලින් ලියවිල්ලේ කියා තිබෙන විට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේ කියලා කියනවා. සත්‍යතාවයේ වචන අසලා විශ්වාස කරන අයත් ඒගොල්ලොත් මොකද්ද? ඒකත් බෙදාහරන කට්ටිය ඒගොල්ලෝ සුභාරංචි විදිනකොට මේ ජීවන වතුරේ ගංගා බාට පත් වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා තමයි අපි කලින් ගෙන ගත්තා වගේ මේ වැටුණු තාරකාව බොහෝ ගංගාස ජල උල්පත් වලට වැටුණා. ඒකෙන් අදහස් කරන්නේ කුමක්ද? මේකෙන් අදහස් කරන්නේ මේ ස්වර්ගීය මණ්ඩපයේ දේවාලිකාවේ මේ ධර්ම ප්‍රචාරකුන් සහ එඬේරුන් වෙතට ඔවුන්ට ගොස් ඔවුන්ට අසත්‍ය දීලා ඔවුන්ගේ සාක්ෂි දීමෙන් ඔවුන්ව වටනවා කියන එක. එතකොට මොන වගේ ජලයක් වුණු නැද්ද මේක එතකොට වැටෙනකොට? එතකොට මුලින්ම මේ ආත්ම හතරහා ඒගොල්ලන්ට සත්‍ය වචනේ වතුවක් වගේම දැන් ඒගොල්ලන්ට තියෙන්නේ කොහොමද? මේ බොරු ආත්ම හරහා තරුවක් වගේ මේ තරුවක් මෙන් තිබෙන තිත්ත කමයාගේ වචන තමයි ඒගොල්ලෝ තිත්ත වතුර විදිහට දැන් ගන්න. මේක නිසා තමයි ජලයෙන් 3න් එකක් තිත්ත බඩපත් වුණා කියන්නේ. ඒ කියන්නේ මණ්ඩප දේවාලිකා තිබූ සාක්ෂියෙන් 3න් එකක් අසත්‍යයත් එක්ක මිශ්‍ර වුණා කියන එක තමයි මේකේ සැබෑවටපත් වෙන්නේ.
මේක කියන්නේ කොහොමද? මේක තමයි මේ වතුර වලින් තුනෙන් එකක් තීත්ත වෙනවා කියන එක තේරුම. මේක හරියට යසාය 1:21 කියන්නේ කොහොමද? නුඹගේ රිදි දීරලා කියලා කියනවා. එමෙන්ම නුඹගේ මේ හොඳම වයින් වලට වතුර මිශ්‍ර වෙලා ගෙන්නෙත් මෙන්න මේ වගේ දෙයක් තමයි. එතකොට මේ වගේ දෙයක් සිද්ධ වුණාම මොකද්ද? මේ අසත්‍ය කියන අසත්‍ය අහන ඇදහිලිවන්තයන් මොනවා වෙනව ඇද්ද? එතකොට මම කිව්වා වගේ ගොඩක් අය මරුණා කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ කෙනාගේ මාංශය මලා කියන එක නෙමෙයි. මේ මණ්ඩප දේවමාලිගාවේ හිටපු සත්පහන් රුක් බණ්ඩ පිටු මේ ඇදහිලිවන්තයන්ගේ ආත්මය ඒ ජලය අරගෙන මැතුණා කියලා කියනවා. අපි මේක ඇත්තටම උත්පත්ති 2:17 වචන වල සැබෑවයි. මේ යහපත හා නපුර ගසෙන් ඔබ කෑවොත් ඒකාන්තයෙන්ම මිය යනු ඇත කියලා කියනවා. කෙසේවත් කනගාටු දෙක දෙන ආත්මය මිය ගියත් මේ ශරීර ජීවත් වෙන. ඒගොල්ලෝ ජීවත් වෙන නිසා ඒගොල්ලෝ ආඩම්බර වෙනවා. නමුත් ඒගොල්ලෝ මේක නිසා ඒගොල්ලෝ බොරු දේවල් තව තවත් කන්න ගත්තා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ගේ ආත්මය මැරලා කියන එක. එලිදරව් 3:1 මේක නිසා තමයි කියන්නේ නුඹ ජීවත්ව සිටින බව නාමයක් ඇතුව සිටින මොත් නුඹ මැරිලාය කියන වචන කියන්නේ මෙන්න මේ හේතුව කියන එක තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ තුන්වන හොරණාව ගැන කුමක් කිය හැකද? එතකොට මේ මණ්ඩප දේවමාලිගාවේ අසත්‍ය ආත්ම සමග එක්වි විනාශ කරන්නා සමග එක්කලා බොරු ධර්මයන්ට සාක්ෂි දෙමින් සිටි මිනිසයන් අසත්‍යයෙන් මරා දමලා අසත්‍යයෙන් මරා දමන බව සාක්ෂි නාදයේ තමයි මේ හොරණය හඬ බවට පත් වෙන්නේ. ඒගොල්ලෝ මෙහෙම මැරුවා කියන එක සිද්ධිය තමයි මේ හඬක් ඉදිරි කියන්නේ. අපි දැන් එළිදරව් 8:12 හතරවෙනි හොරණය අවසන්ගයට සවන් දෙමු. සතරවෙනි දේවදූතයාට පිම්බේ. එවිට ඉරෙන් 3 පංගුවක්ද හඳෙන් 3 පංගුවක්ද තාරකාවලින් 3 පංගුවක්ද පහළ ලැබුවේ. මෙසේ වුණේ ඒවායෙන් 3 පංගුවක් අඳුරන පිණිසත් දවාලෙන් 3 පංගුවක් නොබැලේ පිණිසත්. රාත්‍රිය සෙසේමය. ඔව්. එතකොට මේක මේ එළිදරව් 8 වන පරිච්ඡේදය අවසාන හොරණාව. මේකෙදි කොහොමද කියන්නේ? ඉර හඳතරු මොනවාද අඳුරු වෙලා ඒගොල්ලෝ වැටුණා කියලා. මේ එළිදරව් 6 වෙනි පරිච්ඡේදයේ තෝමස් ගෝත්‍ර නායකතුමා අහලා මේක හොඳින් තේරුම් ගත්ත කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි සාරාංශගත කරමු මේකෙන්. අපිට මේක මේ ඊරහඳ තරු තාරකාවල මානසිකව තියෙනවා. එතකොට මේ නමුත් දෙවියන් වහන්සේගේ රහස දෙවියන් වහන්සේගේ සැලැස්ම මේ තියෙනවා කියන එක තියෙන්න ඕන උපමා වලින්. ඒ වගේම ඊරහඳ තරු වලටත් ආත්මික තේරුමක් තියෙන බව තේරුම් ගන්න ඕනේ. උත්පත් 37 9 ඉඳන් 11 දී යෝසෙෆ්ගේ සීනය තුල ඔහු තාදුරට ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කියනුවේ බලව මම තවත් ස්වප්නයක් දුටෙමි. ඊරද සඳ තාරකා 11 මට වැන්දෝය. ඔහු ඒක තමාගේ පියාට සහෝදරයන් කිව්වේ. ඔහු ඔහුගේ පියා උට තරකට කොට නුඹ ස්වප්නයේ කෙනෙක් නෑ මමත් නුඹේ මෑණියෝ සහෝදරයෝ ලැබෙන නුඹ ඉදිරියේ බිමට නැමි වදින්නෙමද කියේ. මේ වචනේ පියා මව මේ දරුවන් ඊරහඳ තරු වලට සමාන කරනවා. ඒ කියන්නේ වෙන වචන වලින් කොත් කරන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සමාන කරනවා. එතකොට මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල තිබෙන්නේ මොකක්ද? එතකොට පියෙකුමෙන් දෙවියන් වහන්සේ වචන පිළිගන්න දේශනා කරන ඉඩේර තමයි ඉර බවට පත් වෙන්නේ. එතකොට ධර්මයේ ප්‍රචාරය කරන තාත්තා එයා කොහොමද සඳ බවට පත් වෙනවා. එතකොට මේ දරුවන් වගේ ඉන්න ශුද්ධවන්තයන් කොහොමද ඒගොල්ලෝ මේ තාරකා බවට සමිනවා. එතකොට මේ දෙවියන් වහන්සේගේ පවුලේ ඉන්න තැන ඒ මණ්ඩපය කොහොමද ඊරහඳ තරු තිබෙන ස්ථානේ බඩපත් වෙන්නේ. ඒක ස්වර්ගයේ බඩපත් වෙනවා. එතකොට මේ තෝරගත ජනතාවගේ මණ්ඩපය කොහොමද ඒක ස්වර්ගයට සමාන කරනු ලබනවා. එතකොට දැන් අපිට මේ එළිදරව් 8 වන පරිච්ඡේදය කතා කරනකොට මේක මේ තේරුම් ගන්න පුළුවන් වුණා කියලා තේරුම් ගන්න මේ විශ්වාස කරනවා. එතකොට කවුද මේ ඊරහඳ තරු කියන්නේ මේ එළිදරව් 8 වන පරිච්ඡේදයේදී? අපි නැවත වතාවක් මම කියලා දෙන්න. මේ 6 වෙනි පරිච්ඡේදයේ මුද්‍රා විවෘත කරනට මේ වසංගතයක් ආවා. එතකොට මේ එළිදරව් 8 වෙනි පරිච්ඡේදයේ හොරණ බෙමිනකොට මේ විලක්ක වසංගතය ලැබෙන කට්ටිය මොකද? මේ මානසිකවම ලෝකේ නෙමෙයි. මේ එළිදරව් 2 3 පරිච්ඡේදය සඳහන් කරලා ඇති ඇදහිල්ල අත්තල මණ්ඩපයේ සිටිනා දෙවියන් වහන්සේ විනිශ්චය ලබන්නා මනුෂ්‍යයන් තමයි මෙතන ලෝකේ ලැබෙන්නේ. මේගොල්ලෝ තමයි මේ වසංගතය යන්නේ. එතකොට කවුද මේ අඳුරවන ඉර හඳ තරු කියලා කියන්නේ? එතකොට මේ ආත්මේ ස්වර්ගයේ කියන්නේ ආස කියන්නේ මණ්ඩප ස්වර්ගයට සමාන කළගෙන. මේ කියන්නේ ස්වර්ග මණ්ඩප දේවාලිකාවේ වචනේ සාක්ෂි දරපු මණ්ඩපයේ දේවාලිකාවේ හිටපු පණිවිඩ කරුවන් 7 දෙනා සහ ඔවුන් එක්ක හිටපු කට්ටිය තමයි. එතකොට මේ හඳ කියන්නේ කොහොමද? ධර්ම ප්‍රචාරකවරු. දරුවන් කියන්නේ කොහොමද? මේ ඇදහිලිවන්තයන්. එතකොට ඊරහඳ තරෝ කොහොමද කියන්නේ කොහොමද? ඒගොල්ලෝ අඳුරු වෙලා වැටෙනවා කියලා කියනවා. එතකොට මොකද්ද මේ අඳුරු වෙලා වැටෙනවා කියලා කියන්නේ? මතේ 11 12 කියන්නේ කොහොමද? මේ යෝහන් බෞද්ධස්ගේ දාස් පරටන් මේ දවස් දක්වා ස්වර්ග රාජ්‍ය බලාත්කාරයෙන් ගන්න ලැබේ. බලාත්කාරන්නෝ ඒක බලයෙන් අල්ලා ගනිති.
එතකොට මේකද බලාත්කාරකම කියන්නේ මොකද්ද? මේක වෙන වචනෙන් කොහොමද අල්ල ගන්නවා කියන. එතකොට මේ බලාත්කාරයෙන් අල්ලගත්ත කට්ටියක් ඉන්නවා. එතකොට කවුද මෙතන මේ දෙවියන් වහන්සේගේ සෙනඟ මෙහෙවපු ඇඬේර කවුද පළවෙනි පැමිණීම කාලේදී? ඒ මුලින්ම යොහන් බෞතිස්ත තමයි. එයා මුලින්ම පසුව කොහොමද පොරොන්දු එඬේරවන යේසුස් වහන්සේ. මතක 23 දෙකේදී කියන්නේ කොහොමද ලියන්නන් හා පරිසර මොසස්ගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා කියලා කියන. ඒ කියන්නේ මොකද්ද? මේ විනාශ වන අයගේ එඬේරුන්න ලියන්නන් සහ පරිසරුන් වෙලා කියන එක. දෙවියන් වහන්සේගේ තැන අරගෙන දෙවියන් වහන්සේගේ එඬේරක තැන තමයි විනාශකාරී අරගෙන තියෙන්නේ. එතකොට කොහොමද බලාත්කාරකමෙන් සොරකම් කළා කියන එක තමයි මෙතන උපමා වලින් කියලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ මේ ඉගැන්වීමේ වචනේ අධිකාරීත්වය ඒගොල්ලන්ගෙන් නැති වෙනවා. තමාගේ නිදාස් කැමැත්තෙන් වචනේ නිදාස් සාක්ෂි වුණා දෙවෙන්න බෑ. ඊතරව 13 වෙනි පරිච්ඡේදයේ අපි අනාගතේ ඉගෙන ගන්න විදිහට මූර්ඛයාගේ ලකුණ ලැබුවා හැර වෙනත් කිසියෙකුට විකිණීමට මිලයට ගැනීමට නොහැකි වෙන බව තියෙනවා. එතකොට ඔබ ඒක තේරුම් ගන්න ඕනේ. ඊළඟව 13 වෙනි පරිච්ඡේදයේ ඇත්ත වශයෙන්ම වැදගත් දෙයක්. එතකොට අද දවසේදී ඊළඟව 8 වෙනි පරිච්ඡේදයේ තේරුම් ගත්තේ. මේ ඔබගේ හදවත පුනපුනා මේකට මේ වැඩි විවෘත කළ මේක 100%ම එළිදරව 13 වචනේ 100%ත් අවබෝධ කරගන්න ඕන කාලය කියන එක තේරුම් ගන්න ඕනේ. ඊළඟට ඒගොල්ලෝ අඳුර වෙලා කියනවා. එතකොට එහෙනම් මොකද්ද වෙන්නේ? ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ආලෝකය නැති වෙලා කියන්නේ. ඒතර අපිට යෝහන් 1:1 ඉඳන් 4 කිලෝ කොහොමද කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ආලෝකයයි කියනු ලැබේ. එතකොට එබැවින් ඔවුන් අඳුරු වී ඇති නිසා සත්‍ය වචනේ ආලෝකය නැති වෙලා තියෙනවා. එතකොට අවසානයේදී කියන කොහොමද මේ මණ්ඩප දේමාලිකට ඉගැන්වීමේ අධිකාරීත්වය අහිමි වෙලා ඒගොල්ලන්ට ආදුරට සත්‍යතාවයේ වචනේ දෙන්න බෑ ආලෝකෙ විදිහට. මේක නිසා තමයි කියන්නේ ඊරහඳ දරුව මේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ පහර ලැබ ඒගොල්ලෝ අඳුරු වෙලා වැටෙනවා කියන්නේ. එතකොට මේ හතර වෙන හොරණෑවේ අදහස් කරන්නේ මොකද්ද? එතකොට මේ ආත්මයන් විසින් මේ ලැබුව හතර මිනිස්සයා එයා දැක්කේ කොහොමද? මණ්ඩප දේමාලිකයට එඬේරු ධර්ම ප්‍රචාරකවරු සුද්ධවන්තයන් ඒගොල්ලන්ගේ සාක්ෂි දීමේ වචනේ අයිති නැති වෙලා යනවා කියන එක තමයි ඒගොල්ලෝ දැක්කේ. එන්නේ ඒ සිද්ධ වෙන සිද්ධිය තමයි මේ ඒක හරහා ඒගොල්ලන්ට කිව්ව පසුතැවිලි වෙන්න. ඒක හරහා මොකද්ද ඒගොල්ලෝ එහෙම කරේ නැත්තම් විනාශ වෙනවා කියන එක තමයි ඒගොල්ලන්ට හඬ නගලා කිව්වේ. ඒකට අවසානයේදී අපි ගිහලා කිව්වම එළිදරව්ව 8:13 එකට කිව්වමු. තවද රාජාලියේ කාසමල පියාසර කරන දුරිවේ. දෙවෙනි සිටින දේව දූතයන් තුන්දෙනාගෙන් ඉතුරු හොරණ ශබ්ද නිසා පොළවේ සවසන්නට දුක්ඛේ 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 මහ ශබ්දයෙන් කියනවා ඇසිමි. ඔව් එළිදරව්ව 8:13 මෙතන රාජාලක පේඹා මේ දුක්ඛේ 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 කියලා නිවේදනය කරන ආකාරයට තේරුම් ගන්නවා. එතකොට මෙතන මෙතන මේ රාජාලියා මෙයා මානසික රාජාලයක් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන්. මේ රාජාලියා දැන්ටම එළිදරව්ව 4:6 ඉඳන් 7 දෙවියන් වහන්සේ සිංහාසනයේ සිටින ඉතිරාජන දිවමාන සත්‍යයන් සතර දෙනාගෙන් එක්කෙනෙක් කියන එක. එමෙන්න එක් අයෙක් රාජාලියෙක් කියලා කියනවා. හරිද? එතකොට මේක නිසා තමයි මෙතන රාජාලියා කොහොමද දිවමාන අග්‍ර දේවදූතයන් 4 දෙනාගෙන් එක්කෙනෙක්ගේ කෑගැසීමක් කියලා කියනවා. එතකොට මෙතන කතා කරන දුක්ඛේ දුක්ඛේ කියන්නේ කොහොමද? මේ ආත්මික ලෝකේ නම් තමයි මෙතන කතා කරන්නේ. මේ දෙවියන් වහන්සේගේ ජනයා දෙවියන් වහන්සේ සිටින ආත්ම ලෝකේ සහ පොළොවේ සිටින දෙවියන් වහන්සේගේ මණ්ඩපයේ සිටින මනුෂ්‍යයන් තමයි කතා කරන්නේ. එතකොට ඊළඟට මේ පොළොවේ වසන්නන දුක්ඛේ 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 කියන්නේ මොකද්ද? මේ කවුද මෙන්න මේ දුක්ඛය කියන එක ලැබෙන කට්ටිය කවුද? ඔව් මණ්ඩප දේවමාලිකාවේ ඇදහිල්ල අත්හැර සුද්ධවන්තයන්. එතකොට මේ සිටිනා පොළොවේ වසන අය ස්වර්ගයට ඈත් වෙලා හිටියා. නමුත් දැන් ඒගොල්ලෝ පොළොවට ආයි තියලා කියනවා. මේ මණ්ඩප දේවමාලිකාවේ හිටපු මේ ඇදහිල්ලවන්තයන් මොකක්ද වෙන්නේ නැන්නේ? එතකොට මොකද්ද මේ ඉස්සරහට වෙන්න යන දේ තමයි දුක්ඛේ 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 කියලා කියන්නේ. අපිට තව මේ අපි අද දැන් ඉගෙන ගත්තා මේ හොරණ 4ක් පින්බා. තව ඉතුරු 3ක් ඉතුරුයි. මේක නිසා තමයි මේ ඉතුරු 3 තමයි දුක්ඛේ 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 කියලා 3 පාරක් කියලා තියෙන්නේ. එතකොට ඊළඟ වතාවේදී අපි 9 වන පරිච්ඡේදයේදී අපි දකිනවා කොහොමද හොරණ දෙකක්. ඒ වගේම අවසාන හොරණ හඬ එළිදරව් 11 වෙනි පරිච්ඡේදයේදී දකිනවා. එතකොට මේකත් එක්ක මේ හොරණයාවේ පරිච්ඡේදය අවසන් වෙනවා. අවසානයේදී මෙම හොරණ 7 සියල්ලම එක හා සමාන නෙවෙයි. ඒක නිසා තමයි මම ඔබට කිව්වේ මේ එකේ සිට අද දවසේ අහපු පළවෙනි එකේ සිට 6 වෙනි හොරණාව දක්වා ඒක කොහොමද කියන්නේ මේ ඇදහිල්ලෙන් වැටුණු තෝරාගත ජනතාව සිද්ධ වෙන්නා වසංගතය ගැන
ඒගොල්ලන්ට මොනවද වෙන්නේ කියන එක තමයි මෙතන මේ දැනුවත් කිරීමේ හඬක් තමයි ඒ හොරණෑ පළවෙනි හොයනා හය. නමුත් කෙසේ වුවත් ඇත්ත වශයෙන්ම වැදගත්ම හොරණෑ වෙන්න අවසාන හොරණෑම. ඒ එළිදරව් 11:15 වෙදි කියන්නේ අපෝස්තල පාවුලතුමා පවා මේ 1 කොරින්ති 15:51 ඉඳන් 4දී මේ අවසාන හොරණෑ පිළිබඳ රහසක් කියනවා කියලා කියනවා. ඒක මේ 1 කොරින්ති 15:51 ඉඳන් 54දී. අපි මේක මේ පළවෙනි හොරණෑ හය අපි තේරුම් ගන්න බැර නම් අපිට හතර හොරණෑ ශබ්දය ඇසෙන්නේ නැත. ඒක තහවුරු කරගන්නවත් බැහැ. එතකොට අපි 1 ඉඳන් 4 වෙනි මේ හොරණෑ දක්වා අපි දැක්ගෙන ගත්තා. එතකොට අපි අවසාන හොරණෑ දක්වාම හොඳින් හදවත විවෘත කරගෙන මේ ගැලවීමේ තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එතකොට අපි අද දවසේ නිගමනය කිව්වා අද අවසන් කරමු. දැන් එළිදරව් 8 වන පරිච්ඡේදයේ අන්‍ය ජාතිකයන් අන්ට අයතු මණ්ඩප දේවමාලිගාවේ ප්‍රධාන මූලස්ථානය සහ ශාඛා සභාව දක්වා අසත ධර්මයේ ප්‍රචාරය වූ විදිහත් එම සභාවල සිටිනා වූ සමාජිකයන් ආත්මිකව මැරුණු විදිහත් ඒ සිද්ධිය හොරණෑ ශබ්දයක් විදියට මේ කියලා දීමේ ක්‍රියාවලිය තමයි අද අන්තර්ගත වෙන්නේ. ඒකෝට ඇදහිල්ල අත්හල මණ්ඩපයේ සිටින ඇදලිවන්තයන් දැනුවත් කිරීම සඳහා ඒගොල්ලන්ට මේ විනිශ්චයේදී මේ ශුද්ධවන්තයන්ට ඒගොල්ලන්ට මෙහෙ විනිශ්චයක් හම්බ වෙනවා කියන එක කියලා දෙන්න තමයි හොරණ ශබ්දයක් තියෙන්නේ. ඒකෝට මේකේ අවශ්‍යතාව වෙන්නේ මේ හොරණ හතේ තේරුම තමයි ඒගොල්ලන්ට මේ කියන්නේ පසුතැවිලි වෙන්න අවස්ථාව ලබා දෙන එක. එතකොට අපි හත්වන හොරණෑව හත්වෙනි හොරණෑව ඉගෙන ගත්ත පස්සේ අපි ඊළඟට ඉගෙන ගන්න පාත් 7 සිදුවීම. එතකොට මේක වෙන්නේ කොහොමද? මේ බොරු එඬේරන් විනාශකාරයන් විසින් ආක්‍රමණ ලැබුණාද මණ්ඩපය එහෙම නැත්නම් ඔළුහත් සංදාහය සිටිනා වූ මේ ස්ථානයට තමයි මේ විනිශ්චය සිද්ධ වෙන්නේ. එතකොට මේක මේ ගෝලීය විවසනයක්වත් ගෝලීය සිදුවන විනාශයක්වත් නෙවෙයි. එතකොට මේ අවස්ථාවේදී අපි එළිදරව් 8 වන පරිච්ඡේදය මෙසේ අවසන් කරමු. මම ඕගොල්ලන්ට කොහොමද මේක දැනුනේ කියලා මම අහන්න කැමතියි. එළිදරව් පොත කිසිසේත්ම භයානක පොතක්වත් ඒක කියවුදු නැති පොතක්වත් මේ පොළොවේ මිනිස්්‍ය වර්ගයේ අවසානය ගැන කියන පොතක්වත් නෙමෙයි. මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ ලිව්වේ ගැලවීම සහ සදාකාල ජීවනයේ සඳහා තමයි දෙවියන් වහන්සේ පෞද්ගලිකව ලියවා මුද්‍රා දීපු පොතක් වෙන්නේ. එතකොට මේම කාලයෙන් පසුව වචනේ ඉදිරියට යන විට පිළිතුර වඩා අපිට පැහැදිලි වෙන්න පුළුවන් කියලා තේරුම් ගන්න පුළුවන්. දැන් අපි සියලු දෙනාම දෙවියන් වහන්සේගේ දෙහිල්ලේ අනාගත වාක්‍ය වචන එකක් බාටපත් වෙලා කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ දෙවියන් වහන්සේ අප වෙනුවෙන් ආශා කරන නිදහස, සාමය සහ ආදරය තුල පාපයෙන් හෝ නීතියෙන් තොරව දෙවියන් වහන්සේගෙන් පරිපූර්ණ ලෝකයක් සාක්ෂාත් කරගන්න හැකි වෙනවා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එවිට ස්වර්ගයේ සිටින සියලු මිනිසුන්ට සදාකාලික දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙයි, ප්‍රීතියෙන් පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අන්න ඒකත් එක්ක මට කියන්න අවශ්‍ය වෙනවා ඔබ සියලු දෙනාටම ව්‍යාපන් කියලා මම කිව්වට පස්සේ ව්‍යාපන් කියලා අපි අවසන් කරමු ඒක කියලා. ඔබට ස්තුතියි. මේ වචනේ අවසානය දක්වා හුඟක් දෙන්න ස්තුතියි. ව්‍යාපන්. ඔබට ස්තුතියි. ඔව් අපිට ලබා දී ඇති කරුණාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි දෙවියන් වහන්සේට අවසන් කරමු. යාඥා කළ අවසන් කරනවා. කියන්නේ දෙවියන් වහන්සේ අපිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එළිදරව් පොදු සටහන් කර ඇති ඔබගේ වටිනාකම මත දැන ගැනීමට අපිට ලබා දීම සම්බන්ධනොත් මේ ආශිර්වාද කාර්යය ලබා දීම සම්බන්ධනොත් අද දවසේදී යේසුස් වහන්සේ එළිදරව් කරන ලද්දා පොරොන්දු වචනයත් පොරොන්දු එඬේරාගේ වචනය හරහා අපි මේ එළිදරව්වේ අනාගත වචනයෙන් අපි අක්ෂවංකම් දුන්නා. මේ අවස්ථාවේ මේ අවසාන කාලය දක්වාම අවසානයේකට සිට මිනිසයන්ට මේක ඇසීමට උදව් කළ වෙනවා. ඊළඟ වතාවේදී අපි නැවත හමුදුරෝ අපි සියලු දෙනාම ආරක්ෂා කරන තේ ඔබ වහන්සේගේ යාඥා කරන මේ සියලු දේ අපේ යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමු. ආමෙන්. දැන් මේ ලෝකේ මෙවැනි දේවල් තිබෙනවද? සර්පෙක් වගේ වලියගයක් තියෙනවා, හිස්සතක් තියෙනවා, හිස් තියෙනවා, මේ අශ්වයන්ගේ මුඛයන් වලින් ගිනිද ගෙන්ද ගම්ද පිට වෙනවා කියලා මේ වගේ අශ්වය දැකලා තියෙනවද? දැන් මේවල මේ සබා මොකද්ද? අපි එළිදරව් 9 වන පරිච්ඡේදයේ 5 වෙනි සහ 6 වෙනි හොරණාව එකට සොයා බලමු. හැමෝම ශින්චොන්ජි යේසුස්ගේ වචන ඇසුර ඔබ හැඟෙන්නේ කොහොමද? ඔබගේ හදවතේ සත්‍ය සොයාගත්තට මේ කරුණාවේ කාලයක් වුණා තමයි මම විශ්වාස කරනවා. ශින්චොන්ජි යේසුස් සභාව එළිදරව් පොත් මෙච්චරව සාක්ෂි දරන්න පුළුවන් වෙලා තියෙන්නේ යේසුස් වහන්සේගේ පොරොන්දු
එන්ඩේලා දූතයා අපිත් එක්ක සිටින නිසා. එම නිසා ඉන්පසු සත්‍ය දෙවියන් වහන්සේගේ සහ යේසුස් වහන්සේගේ ප්‍රේම ප්‍රචලිත කිරීම සම්බන්ධව පැවතුණා. මෙය ගෝලීය ගම්මානයේ ඇදහිලිවන්තයන් වෙත තමයි එක පවුලක් විදිහට මේක ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊළඟ සතුදා දින අපි එලිදරව් 9 වන පරිච්ඡේදයේ වචන ඉදිරිපත් කරනු ඇත. ඔබ සියලු දෙනාටම සහභාගී වෙලා දෙවියන් වහන්සේගේ සත්‍ය ආදරය අවබෝධ කරගෙන ඔබට ස්වර්ගයට ඇතුළු වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔබ අද ඇසු වචනට අමතරව යේසුස් වහන්සේගේ මේ වචන මොකක්වත් ප්‍රශ්නයක් තිබෙනවා නම් කරුණාකර තිරේ පෙන්වා ඇති එක් ගෝත්‍රයේ නියෝජිත අංකය අමතන්න. අපි ඔබට සවිස්තරාත්මකව සහ කාර්නිකව මඟ පෙන්වනවා. We'll make sure to answer your questions kindly. දැන් අපි ස්වාමින්ගේ ආඥාව කියලා අවසන් කරමු. ස්වර්ගයේ වැඩසන ඔබේ පියාණනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය වේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළොවේද කරනු ලැබේවා. අපගේ දවස් පුතා භෝජන අපට අද දුන මැනව. අපේ නායකයන්ට අප කමා කළාක් මෙන් අපේ නායකයන්ට අපට කමා කළ මැනව. පරීක්ෂාවට නොපුණවා නපුරාගෙන අප ගැලව මැනව. රාජ්‍යද බලයද මහිමේද සදාකල්ම සදාකල්ට ඔබ වහන්සේකය. ආමීන්. Amen. මෙමගින් සින්චොන්ජී දෙවියන් වහන්සේගේ අලුත් කිවිසුම එළිදරව් අනාගත වාක්‍ය සහ ඉෂ්ටයන් පිළිබඳ සම්මන්ත්‍රණය අවසන් කරනවා. අප හා එක්ව සැමට ස්තුතියි.